තෙරුවන් සරණයි. තවත් උතුම් පොදිනක ප්‍රඥානාලිකාව තුළින් අප ඔබ හමුවන්නේ ගිය පොදිනමෙන් මොහන්දුරට විනිවිද නැමැති ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙවරද අප සමග සහභාගී වන කඩවත පරකන්දෙනිය ආරණ්‍යකේතනාධිපති අවසරයි පූජනීය කොස්වත්තිය අරියවිමල ස්වාමීන් වහන්සේ අප සමග මේ මොහොතේ වැඩ විසිනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගිය මාස අපි සාකච්ඡාවට බඳුන් වූ කරුණු පොඩි මතක් කිරීමක් කරොත් ප්‍රේක්ෂකයන්ට අපි මුලින්ම අපිට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා අපි මහා චත්තාරික සූත්‍රය උපයෝගී කොටගෙන අපි දසවස්තුක සම්මාදිට්ඨියෙන් ඔබට මේ වැඩසටහන ගෙන යා යුතුයි කියන පදනම මත. එම පදනම මත මේ ආර්ය මාර්ගයට සත්‍යයා පැමිණිය යුත්තේ මොන ආකාරයකද කියන එකේ මූලික විග්‍රහයන් තුළදී උන්වහන්සේ අපිට ක්‍රමානුකූලව අපිට පැහැදිලි කරා මේ සත්‍යයා සෑම මොහොතකදීම මේ ඉන්ද්‍රියන් පහක ස්පර්ශයක් තුළ මේ සත්‍යය සසරට බැඳෙන ක්‍රියාවලිය පිළිබඳව උන්වහන්සේ අවසාන විනාඩි කිහිපේ අපිට මූලික විග්‍රහයක් කරා. මම හිතනවා එම ස්ථානයෙන් මෙම වැඩසටහන අද ආරම්භ කළොත් හොඳයි කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නැවතත් ඔබ වහන්සේට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. ගියවර අපි අවසන් කළ මේ බඹයක් පමණ ශරීරය තුල මෙම ඉන්ද්‍රියන් හයක් මුල් කොටගෙන සිදුවන්නා මේ ස්පර්ශ ධර්මයේ පිළිබඳව ඔබ වහන්සේ යම්කිසි කාරණාවක් විග්‍රහ කරන්න උත්සාහ කරා. ස්වාමීන් වහන්සේ අපිට කොහොමද මේ ස්පර්ශය කෙසේද මේ බඹයක් පමණ ශරීරය තුල මේ සත්වයා ස්පර්ශ කරන්නේ කොමක්ද? ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රයන් ගෝචර කරගෙන මේ සිදුවන ස්පර්ශය පිළිබඳ අපිට යම්කිසි මේ ආරම්භයක් මේ සතියේ ලබා දෙන මෙන් වාසයෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා. තෙරුවන් සරණයි හැම දිනාටම. මේ අවස්ථාවේ අපි පසුගිය සාකච්ඡාවේදී අවසාන හරියේදී අපි සාකච්ඡා කෙරුණු කරුණකින් පටන් ගන්නට බලාපොරොත්තු වෙන්නේ ස්පර්ශය ආයතන 6කින් සිදු වෙනවා කියන කාරණාව. දැන් ඔය ීමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයාවක තින්න හොන්ති කියලා තියෙනවා ඒ සූත්‍රයේ හැටියට. මොකද ඒක ඒ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන අවස්ථාවක වදාළ වාක්‍යයක් ඒක. රාහුල ස්වාමීන් වහන්සේට. නමුත් ඒ නයන්න නැතුව අපි දැන් මෙන්න මේ ටිකේ මොකද්ද මේ සවිඥානික කයත් බාහිර නිමිතිත් පිළිබඳව තමයි අපිට මම මගේ කියන චින්තාව පහළ වෙන්නේ. එතකොට මේ සවිඥානික කය බාහිර නිමිති එක්ක සම්බන්ධ වෙනවා කියන මේ කරුණ සිද්ධ වෙන්නේ ඇහැ රූපය, කන ශබ්දේ, නාසය ගන්ධේ, දිව රසය, කය පහස, මනස ධම්ම කියන හය ආකාරයමයි. බහිද්ධාච සබ්බ නිමිත්තේසු කියනකොට අපේ මනසට ඊයේ දෙයක් මතක් වෙලා එනවයි කියුවා. ඊයේ අත්දැකීමක්. ඒකත් නැති බහිද්ධ වලට තමයි. හැබැයි බහිද්ධ කියන වචනේ පාවිච්චි කළාට අපි ඇතුළත සිදුවෙන ප්‍රතික්‍රියාවක් තමයි මේ කියන්නේ. ඉතින් ඒ අනුව ආයතන 6ක සම්බන්ධතාව තමයි බුදුහාමුදුරන් වහන්සේ ඔය සලායතන වග්ගයක්ම තියෙනවා මේ සංයුත නිකාය. ඊළඟට මජ්ක්‍ධිම නිකාය ගත්ත සලායතන වග්ගයක් වෙනම තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල විශාල වශයෙන් මේ ආයතන 6 සම්බන්ධතාව තමයි සාකච්ඡා කරන්නේ. පටිච්චසමුප්පාදේ කතා කරන්න බෑ මේ ආයතන 6 සම්බන්ධතාව නැතුව. ඒතරම් මේක වැදගත්. ඒතරම් මේක වැදගත්. මොකද ආයතන 6 සම්බන්ධතාවක් හැටියට තමයි අපි ලෝකය අත්දකින්නේ.
දෙවිවරුන්ගේ මට්ටමට ආයතන අධ්‍යක්ෂින් ලබනවා. මිනිස්සුන් වන අපි මානසික මට්ටමේ සලායතනික අධ්‍යක්ෂින් ලබනවා. ඉතින් අනිකුත් සියලු සත්වයොත් තම තිරිසන් සත්වයොත් ඉතින් වෙනත් භවවල ඉන්න තත්වයොත් තම තමන්ගේ ආයතනවල ස්වභාවය අනුව අත්දැකීම් ලබනවා. ඉතින් ওই විදිහට තියෙනවානේ ප්‍රතිසන්දි තල 31ක් කියලා අපි නිකමට ගණන් කතා කරනවා. ඔය ඉතින් අපි නිකන් හිතලා බැලුවොත් ওই 31කින් කෝකද ඇත්ත එක කියලා? එකක්වත් ඇත්ත නෙමෙයි. එක අය අත්දැකීම් ක්‍රමවල ඉන්න එක්කෙනාට ඒක ඇත්තයි කියලා හිතෙනවා. ඉච්චරයි. බලාගෙන ගියාම මේ හැම දෙයක්ම සංකල්පීය ලෙස නිර්මාණය වීමයි මෙතන තියෙන්නේ. සලායතනික. එතකොට මේ ආයතන 6 ගොඩනගෙනවා කියන එකත් වෙන්නේ ওই ස්පර්ශයත් එක්කමයි. දැන් ඔය කලහ විවාද සූත්‍රයේ කියන සූත්‍ර දේශනාවේදී මේ පස්සෝ ලෝකස්මින් කුතෝ නිදානා කියන ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා. ප්‍රශ්න කරුවාගෙන් ලෝකේහි මේ කවරක් නිදානය කරගෙනද මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි නාමංච රූපංච පටිච්ච පස්සා කියලා කියනවා. මේ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන කියන්නේ එතකොට නාම රූප ප්‍රත්‍ය කරගෙන තමයි මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ කියලා. එතකොට නාම රූප කියලා කියනකොට මේ ස්පර්ශයේදී අපි දැනගන්න ඕන අසත් බාහිරින් අපි අල්ලගන්නා රූප නිමිත්තත්. කනත් බාහිරින් අල්ලගන්නා ශබ්ද නිමිත්තත්. නාසයත් ගන්ධයත් දිවත් රසයත් කයත් පහසත් මනසත් සංකල්පත්. ධම්ම කියලා කියනවා අපි ඔකට. එතකොට මේවා සම්බන්ධ වෙන්නේ නිකම්ම නෙමෙයි. විඥානයේ සම්බන්ධතාව මෙතෙන්ට අත්‍යවශ්‍යයි. ස්පර්ශය සඳහා විඥානය අවශ්‍යයි. ඒකට හේතුව තමයි දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍ර දිහා බලපුවාම පෙනෙනවා චක්ඛොංච පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥානං කියලා. සෝතංච පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං. ඔය හැම එකම තින්නම් සංගති පස්සෝ. ඒ ආකාරයට. ඒ තුනේ එකතු වීමෙන් ස්පර්ශය වේ කියන එක තියෙනවා. ඉන්ද්‍රියන් හයටම ඒ ආකාරයෙන් තියෙනවා. අසත් රූපයක්. දැන් අපි පසුගිය වතාවේ යම් තරමකට කතා කළා මේ ස්පර්ශය වන අවස්ථාව තමයි අපට ලෝකයේ සමුදය වෙන අවස්ථාව. ලෝකයේ සමුදය වෙන අවස්ථාව එයනම් දැන් අපිට තියෙන පොඩි හැඟීමක් අපි කවුරුත් ඉන්නේ එතන ඉස්සර වෙලා ධර්මයේ දැනගන්නකම්. බාහිර ලෝකයක් තියෙනවා. සම්මාසිත කියන්නේ ඒක මාර වැදගත්. මේ බුදුන් දැක්පු ලෝකයයි අපි දකින ලෝකයයි පිළිබඳව සරල විග්‍රහයක් කරලා පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඔව් දැන් අපි පසුගිය වතාවෙත් යම් පමණකට අර විශ්වයේ දිග පළල පැති මෙහි කරක් ගහන ඒවා ගැන වුණා නැහැ කියලා මතක් කළානේ. ඒවා යලි යලිත් මතක් වෙන්න එපා ශ්‍රාවක ජනතාවට. ඊළඟට ඒවා නැවත ඔක්කොම කියන්නේ නැහැ. නමුත් ඒ විදිහට බලපුවාම මේ බාහිර ලෝකයේ පිළිබඳව අපි හිතනකොට බාහිර දේවල් කියලා කියන්නේ අපේ මනසේම මැවෙන අපේ විඥාන ශක්තිය විසින් පිළිබිඹු කරන තත්වයක් පමණයි කියන එක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ බාහිර ලෝකයක් සැක කරන්න කියනව නෙමෙයි. බාහිර ලෝකේ නැහැ කියලා කියන කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ. බාහිර වාස්තවික ලෝකයක් තියෙනවා. මොන ලෝකේ මොන දේ තිබුණත් අපි දන්නේ මොකද්ද? අපේ ඇහැට අහු වෙන පමණනේ. අපේ කනට නැහැයට දිවට කයට මනට අපි නිමිති කරගත්ත පමණනේ අපි දන්නේ. ඊළඟට ඒ නිමිති කරගත්ත විදියයි බාහිර ලෝකයයි එක සමානයි කියලා අපි දැන් රැවටෙනවානේ. මෙතනනේ තියෙන මේ මුලාව. අපි හිතන්නේ මේ බාහිර ලෝකයේ දෙයක් මට පෙනුණා කියලා. ඊළඟට
ඔතන තියෙනවා දැන් අපි බාහිරින් නොඑක් අත්දැකීම් ලැබලා බාහිරට නංගන් දානවනේ. අපේ හැබැයි ව්‍යවහාරික ජීවිතයේදී ඒ නංගම් භාවිතාවෙන් අපිට කිසි ගැටලුවක් නැහැ. ඒකෙන්ද අපිට ඒ කියන්නේ ගැටලුවක් නැතුව වගේම අපිට එදිනෙදා කටයුතු කරගන්න පුළුවන්. අපි අර කාලික ලෝකයේ අපිට ඒක අවශ්‍යයි. සාමාන්‍ය සංජානන මට්ටම කියලා අපි පෞද්ගලික වතාවේ මතක් කරගත්තානේ. සංජානන මට්ටමක් ඕන. ඒ සංජානන මට්ටමකින් තමයි අපි ලෝකයේ මූලික වශයෙන් අල්ලගන්නේ හඳුනගන්නේ. අපි දැනට මේ එදිනෙදා ව්‍යවහාරික ජීවිතේ කටයුතු කරන්නේම සංජානන මට්ටමකින්. දැන් අපි උන්නු තැන්වල ඉඳලා මේ ස්ථානයට මේ ආවනම් ඒ සාමාන්‍ය සංජානන මට්ටම ප්‍රයෝජනෙට අරන් තමයි මේ ස්ථානයට ආවේ. ඒ නිසා ඒ සංජානන මට්ටම අවශ්‍ය නැහැ කියලා කියනව නෙමෙයි මේ. ඒ සංජානන මට්ටමේ එබඳු වුවත් අපේ සංජානන මට්ටමට අපි සීමා වෙලා ඉන්නවා කියලා කියන්නේ අපි හැමදාම භව දුකත් එක්ක බැඳිලම ඉන්නවා. සසර නිම කිරීමක් නැහැ, දුකෙන් අත් මිදීමක් දන්නේ නැහැ. ලෝකයට බැඳිලා. ජරා මරණ දුකට බැඳිලා. ශෝක පරිදේව දුක් දුම්නස උපායාසයන් හදාම ඉන්න තියෙනවා. ඊළඟට ඒ සංජානන මට්ටමේ තියෙන ලෝකෙට අපි ඇලිලා ගැටිලා රැවටිලා ලෝභයට, ද්වේෂයට, මෝහයට පත් වෙලා අපේම කය වචනය මනස වැරදි විදිහට භාවිතා කරලා කර්ම ගොඩ නගාගෙන වගකීම දාලානේ දැන් කර්ම ගොඩ නගාගත්තේ. ඉතින් ඒවට ප්‍රතිවිපාක විඳ විඳත් ඉන්නවා. දුගතිගාමිත් වෙනවා. ඉඳලා හිටලා සුගතිගාමිත් වෙනවා. ඉතින් මේක සතුටුදායක දෙයක්. මොකද රැවටිලාමයි මේ සසරින් ගැලවීමක් නැහැ. සසර නිම කිරීම කියලා එකක් නැහැ. ඔන්න ඔය ධර්මතාව නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපිට ඊට වඩා විමසුම් නුවණකින් විශේෂ නුවණකින් ලෝකේ දිහා බලන්න කියලා කිව්වා. ඒ බලනකොට බුදුහාමුදුරන් වහන්සේ වදාළ දේ තමයි මේ පස්ස සමුදය සබ්බේ ධම්මා කියන. පස්ස සමුදය සබ්බේ ධම්මා. ඔය කිම්මූලක කියන සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරන් වහන්සේ මේ කාරණා කියලා දෙනවා. සබ්බේ ධම්මා කියලා කියනකොට අදහස් වෙන්නේ අපේ අත්දැකීම් සියල්ලමයි. වෙන මොනවක් නෙවෙයි. ඒ කියන්නේ ඒක බාහිරේ තියෙන දේවල් වලට අපි දාලා හොයන්න යන්න ඕනේ. අපි තුලින් අත්දකින සියල්ල තමයි අපට සබ්බේ ධම්මා. එතකොට ඒ අපට යම් ලෝකයේ සමුදය වෙන්නේ පස්සේ. පස්ස සමුදය සබ්බේ ධම්මා. එතකොට ඔය පස්සය සිද්ධ වෙන්න ප්‍රත්‍ය තුනක සම්බන්ධතාවක් බුදුහාමුදුරන් වහන්සේ පෙන්වනවා. තින්නම් සංගති පස්සෝ කියලා ඔය මේ මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ නෙමෙයි ඒ ටික දේශනා කරන්නේ මහා කච්චායන මහ රහතන් වහන්සේ. මම පෞගිය සාකච්ඡාවේදී හැබැයි මේ සලායතන සංයුත්තෙන් සූත්‍රයකින් මතක් කළා. එහින් මේ තුන සම්බන්ධතාවයෙන් මවන ලෝකේ ජරා මරණ දක්වා යන හැටි. කන නැහැ ඒ විදිහට මතක් කළා. ඒවා ඉතින් යලි සිහිපත් කරගන්න ඕන ධර්මකාමී උදවිය. මේ මදුපිණ්ඩික සූත්‍රයේ කියලා නම් වෙච්ච හින්දා මම කිව්වේ මේක කච්චායන මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි හොඳ හසල කෙනෙක්. කච්චායන මහ රහතන් කරලා කියන්න පුළුවන්. සංක්ෂිප්ත භාෂිත විස්තරාර්ථවත් දක්වන්න පුළුවන් දක්ෂතාවන් තිබුණු හාමුදුරුවෝ අතර අග්‍රස්ථායි වුණේ උන්වහන්සේ. මොකද ඕකෙත් තියෙනවා මේ ඒක අපි අවශ්‍ය වුණොත් විතරක් කතා කරමු. දැනට අපි පස්සේට සීමා වෙලා කතා කරමුකෝ. දැන් ඒ සූත්‍රවල එන්නේ කොහොමද? චක්ඛුඤ්ඤ පටිච්ච රූපේච උපදිච්ච චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ. එතකොට ඔතන තියෙනවා අසත් රූපයත් පටිච්ච වෙනවා කියලා. අසත් රූපයත් පටිච්ච වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අස සමුදය වෙන්න රූපය අර වර්ණ රූපය ප්‍රත්‍ය වෙනවා. වර්ණ රූපය සමුදය වෙන්න අස ප්‍රත්‍ය වුණා.
එතකොට එහෙනම් ඇසේ සමුදය කොයි වෙලාවේද වෙන්නේ? රූපයේ සමුදය කොයි වෙලාවේද වෙන්නේ? අපි රූප නිමිති ගන්න වෙලාවට. ඔබ වහන්සේට මම තත්පරයක් බාධා කරනවා. ඔබ වහන්සේ මේ පත්‍ය වීම පිළිබඳ තව පොඩ්ඩක් කියන්න. හොඳයි. ඒ ස්වාමීන් වහන්සේ මම කියන්නේ සමාජගත වෙලා තියෙනවා. මහා වැරදි විදියට මේ පටිච්ච කියලා විදියට. ඒ කියන්නේ පටිච්ච කියන වචනේ විශාල වැරදි විග්‍රහයකට සමාජගත වෙලා තියෙනවා. ඔබ වහන්සේ මේ සූත්‍ර දේශනාවක් කළදලා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ක්‍රියා මේ වචන පිළිබඳ යම් විග්‍රහයක් කරනවා. මේ ප්‍රත්‍ය හොඳයි. අපි එහෙනම් ගමු මෙහෙම මේ ප්‍රත්‍ය වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේක සිදු වෙන්නේ මේ වෙලාවේ. මේ වෙලාව කියන්නේ අපි අත්දැකීම් ලබන වෙලාව. අත්දැකීම් ලබන වෙලාව. මොකද අපි ඇත්ත වශයෙන් දන්නේ අතීතේ ඉක්මී කියන්නේ. අනාගතය ආවේ නැහැ. මොනවා හරි දෙයක් මට දැන් වැටහෙන්නේ මේ මොහොතේනේ. ඒකට කියනවා ප්‍රත්‍යুৎපන්නය කියලා. ප්‍රත්‍යයන්ගෙන් සමුප්පන්න වූ අවස්ථාව. ඔන්න වචනේ. ඒකද ස්වාමීන් වහන්සේ ගිය සතිය මේ වාර අපිට ඔබ වහන්සේ විග්‍රහ කරන්න උත්සාහ කළා ඉමස්මින් සති ඉදං හෝති කියලා වචනේ. ඔව්. ඒකම නේද? ඔව්. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට ඒක අතීතයට අයිති මේ වචන නෙමෙයි තියෙන්නේ. අනාගතයට අයිතිත් නැහැ. මේ ඇති කල්හි ඉමස්මින් සති ඉදං හෝති මෙය වෙයි. ඌයේවත් වන්නේවත් නෙමෙයි වෙයි. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේම මේ කාරණාවල් ගැන කතා කරපු පොඩි නෙමෙයි ඒක පොඩි ගැඹුරු සූත්‍රයක් බද්දේකරත්ත සූත්‍ර ගණනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ බද්දේකරත්ත සූත්‍ර අතරින් එකක් කච්චායන බද්දේකරත්ත සූත්‍රය. මේ කච්චායන බද්දේකරත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බද්දේකරත්ත කියලා ගාථා කොටසක් තියෙනවා විදර්ශනා භාවනාවට වැදගත් වෙන ඒවා අපි ඉදිරියට කතා කරමු. මේ ගාථා ටික භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරලා උන්වහන්සේ වඩිනවා කුටියට බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේදී දැන් මේක ගාථා ගැඹුරුයි මේක අපිට තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කුටියට වැඩියා. ඒ නිසා අපි මේක අහගන්නේ කාගෙන්ද? අපි එහෙනම් මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගෙන් අහගමු කියලා එතෙන්ට යනවා. ඔබ වහන්සේට කියන්නේ දැන් මන් සූත්‍ර දෙකීපයක දැක උන්වහන්සේ නිකන් අවශ්‍යලා තියලා යන ගතියක් තියෙනවනේ. මොකද දන්නවද? මේක සූත්‍රයත් ඒ ආකාරයයි. ඒ ආකාරයෙන්ම සූත්‍රයක්. උන්වහන්සේ ඒ දේ කරන්නේ මේ තමන් වහන්සේ වගේම මේ ධර්මයේ ඒ අයුරින්ම විග්‍රහ කරන මහා ආජානීය පුරුෂය උත්තමයෝ ඉන්නවා කියලා තමන්ගේම ශ්‍රාවක පිරිසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනනේ. එතන තියම්පිට ආදර්ශයක් නේ. එතකොට මේ ඒ නිසා උන්වහන්සේලා යරහම් කවුද අපේ කච්චායන මහරහතන් වහන්සේලාගෙන ගියා. ගිහින් ඒ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේට සිහිපත් කළා අපිට මෙහෙම මේ බද්දේකරත්ත ගාථා ටික කියලා. නමුත් මේ දේශනා කළාට මේක පැහැදිලි කරේ නෑ. මේක තේරුම් කළා දෙන්න. ඉතින් ඒකේ තියෙන අර්ථ විවරණ කරා අපි පස්සේ යමු. මොකද බද්දේකරත්ත ගාථා ගැනත් අපිට කතා කරන්න වෙනවනේ. මෙතනදී අපි ගමු උන්වහන්සේ මේ ඔය අතීතය අනාගතය පච්චුප්පන්නේටයි දාලා කතා කළේ මේ ආයතන ක්‍රමෙන් කතා කළේ. අනික් තැන්වල තියෙන ස්කන්ධ ක්‍රමවලට බොහෝ විට උන්වහන්සේ ආයතන ක්‍රමෙන් කතා කළා. එතකොට දැන් අතීතයේ මෙතෙන්ට ඇද ගන්නවා කියලා කියන්නේ පරණ මතකයක්, රූප ඇහින් දැක්ක දෙයක්, කනින් අහපු දෙයක්. ඒ කාරණේ ගැන මේ වෙලාවට ඇදලා අරගෙන නැවත අලුතෙන් සිතිවිලි මවන එකයි. එතකොට කලින් දැක්ක රූපේ මේ වෙලාවේ මත වෙනකොට ඒ රූපෙ මත පේන්නේ නැහැ. මොකද ඇහැ අහු වෙන්නේ නැහනේ. මතකයක් විතර නෙන්නේ නේ. ඇහැ උපදින්නේ නැහැ. පරණ ඉක්ුත් වූ ඇස ඉක්ුත් උනා. ඒ අත්දැකීමට ඇස් කන් නැස දිව ඉක්ුත් වෙනවා. ආයේ ඒක අපි මෙතෙන්ට ගන්න ඕනේ. ඒකයි මේ විශේෂ නුවණකින් බැලීමේ අවශ්‍යතාව අපේ බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ. ඉතින් ඔය විදිහට අනාගතය ගැන දැන් දකින්න බලාපොරොත්තු වෙන එකක් තියෙනවා ඒකම. හෙට දැක ගන්න හම්බ වෙනවා මේක. මම මේ පුල පුලා ඉන්නේ කියලා දැන් සිතුවිලි මවන්නෙත් මේ වෙලාවේ නේ.
අනික් කාරණාව තමයි පච්චුප්පන්නේ ගැන කතා කරන්නේ. මේ මොහොතේ අපිට පේනවා, ඇහෙනවා, ආග්‍රහණ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා. ඕක තමයි අපිට සාමාන්‍යයෙන් සිදු වෙමින් තියෙන දේ. ඒ අවස්ථාවේදී ඇස සමුදේ වෙනවා, කන සමුදේ වෙනවා, රූපේ සමුදේ වෙනවා, ශබ්දේ සමුදේ වෙනවා. යංච ආවසෝ චක්ඛුං ඔන්න බුදුරජාණන් කවුද මේ මහා කච්චායන හාමුදුරුවෝ කියන්නේ. ඇවැත්නි යමක් ඇසද යමක් රූපද යංච ආවසෝ රූපං. උභයමේතම් මේ දෙකම පච්චුප්පන්නං ප්‍රත්‍යයෙන් සමුප්පන්නයි. ප්‍රත්‍ය සමුප්පන්න වුණා කියලා කියන්නේ ඇස සමුදේට රූපය ප්‍රත්‍ය වුණා, රූපේ සමුදේට ඇස ප්‍රත්‍ය වුණා. හැබැයි ඇසටයි රූපෙටයි වෙනම මේක සමුදේ වෙන්න බෑ. ආනහරි මනසේ සම්බන්ධතාව මෙතන තියෙනවා. ඒ නිසා විඥාණය මතුවෙනවා. ඒකට කියනවා චක්කු විඥානය. චක්කු විඥානය මතුණා කියලා කියන්නේ රූපයයි ඇසයි වෙන් කරගත්තා. විඥානාතීති විඥානං දැනගනී අනුවිඥානයයි. මෙන්න රූපය මෙන්න ඇස මෙන්න ඇහැ අන්න රූපය. ඕක වෙන් කරගන්න. මෙන්න කන ශබ්දය වෙන් කරගන්නේ සෝත විඥානය. නාසය ගන්ධය වෙන් කරගන්නේ ගාහන විඥානය. එතකොට දිව රසය වෙන් කරගන්නේ ජීවා විඥානය. කය පහස වෙන් කරගන්නේ ජීවා විඥානය. ඒ කාය විඥානය. මනස සංකල්ප වෙන් කරගන්නේ මනෝ විඥානය. දැන් විඥානය පහළ වුණේ නැත්තම් රූපෙකුත් නැහැ ඇසකුත් නැහැ. එකිනෙකට ප්‍රත්‍ය වශයෙන් තමයි මේකෙන්නේ. යංචාවසෝ චක්ඛුං යේච රූපා උභේ මේතම් පච්චුප්පන්නං පච්චුප්පන්නේ චන්දරාග පටිපද්දං හෝති විඥානං. ඔන්නෝමයි තියෙන්නේ. ඒ ප්‍රත්‍යুৎපන්නේ තමයි චන්දරාගෙන් විඥානය බැඳිලා තියෙන්නේ. එතකොට විඥානේ තින්නම් සංගති පස්සෝ කිව්වේ ඔන්න ඔය තුනේ සැබඳියා. මේ සම්බන්ධතාව තින්නම් සංගති එක්ක යාම පස්සෙයි. අපිට මේ මුළු මහත් අත්දැකීම් ලෝකයේම අත්දැකලා අපි ලැබිලා තියෙන්නේ ඔන්න ඔය පස්සේ මූලික කරගෙන. ඔබ වහන්සේ කියන්නේ දැන් ඒ තින්නම් සංගති පස්සෝ කියන පදය ගත්තොත් ඇසට කනට නාසයට දිවට සියලුම මේ කියන පංචස්කන්ධ ලෝකයට මේක තමයි මුල් වෙන්නේ. මම සාමාන්‍යයෙන් ඉතින් ඔය එදිනෙදා මුණ ගැහෙන අය බණ අහනකොට කියන විස්තරයක් තියෙනවා. දැන් මම මෙච්චරලා කතා කරානේ. දැන් මේ කතා කරනකොට මගේ දිව මේ දත් සෙට් දෙක ඇතුලේ එහාට මෙහාට දඟලනවා. ඕක කියනවා. සරලයිනේ. එහෙම දඟලනකොට දැන් මොකක්ද දඟලන්නේ දිව කියලා කට්ටිය කියනවා. ලෝක ව්‍යවහාරයට අනුව ඒක දිවහාරය. නමුත් මෙතන මට දැනෙන්නේ චක්කු විඥානය මේ ජීවහා විඥානයක් නෙවෙයිනේ. කාය විඥානයක්. මම ඒ ගැන අවධානය යොමු කළොත් මට කාය විඥානයක් දැනේ. ජීවහා විඥානයක් දැනෙන්න නම් මොකක් හරි රහත් දැනෙන්න ඕන. එතකොට තේරෙනවා මේ අපි මොනතරම් නන්දාලා තිබුණත් ඇහැ කන නැහැ දිව කය මන කියලා. ඒවා සමුදේ වුණත් පමණයි. සමුදේ වෙන්නේ ඊට අදාළ නිමිති ලැබුණ විට පමණයි. අන්න පැහැදිලි. අන්න ඒකයි ගාථා පැහැදිලි. එහෙම නැත්නම් ඉතින් ඇස්රෝහලේ ඉන්න බෑ අක්ෂි විශේෂඥවරු කොච්චර හිටියත් මේක නෙවෙයිනේ කතා කරන්නේ. ඒක වෙනම කතාවක්. ඒ අභ්‍යන්තර අයහක දෙන මාංශමය ව්‍යුහේ ස්වරූපේ. නමුත් මේ කතා කරන්නේ ඇස අපට ආයතනයක් වීම. අපි රූප උපාදාය කරගන්නේ. වර්ණ රූප උපාදාය වෙන්නේ චක්ඛායතනය. ඒ නිසා තමයි චක්ඛායතන කියන්නේ. ආයතන කියන වචනේම නිෂ්පාදනයක් තියෙනවා. මොනවද? උපාදාය රූප නිෂ්පාදනය. ඉතින් ඔය මේ තින්නම් සංගති පස්සෝ තුලින් තමයි මේ ආයතනේ නිපද වෙන්නේ. එතකොට පස් ආයතනෙ කියලා කියනවා. ඒකට සමහර වෙලාවල් ච පස් ආයතනානේ. ආයතන 6 ඒක ස්පර්ශ ආයතන 6 කියලා කියනවා. එතකොට ඔතන තමයි අපි තේරුම් අරගන්න. එතකොට සමුදේ වීම මේ වෙලාවේ තියෙන්නේ.
ඉතින් දැන් එහෙනම් අපි මම හිතනවා මේ කාරණේදී මදුපිණ්ඩික සූත්‍රයේ ඉතුරු හරියට ගියොත් හොඳයි කියන එක නේ. ඒක ගොඩක් වටින සූත්‍රය ස්වාමීන් වහන්සේ. මොකද සමාජයේ හැමතැනම දේශනා වෙනවා තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන වචනේ. හැබැයි ඉන් ඔබට ඒක විග්‍රහ වෙනවා අඩුයි ස්වාමීන් වහන්සේ. හැබැයි අපි තව ටිකක් හිතන්න වෙනව නේද මේ පස්සේදී මොනවද සම්බන්ධ වෙන්නේ ඊළඟට කියලා. අපි දැන් ඇසත් රූපයත් කියලා විතරනේ කිව්වේ. නමුත් මේක තියෙනව නේද සියුම් පැත්තක්. ඒ කියන්නේ නාමයි රූපයි කියලා. මම හිතන්නේ ඒක මේ වෙලාවේ අතහරින්න බෑ වගේ කියලා හිතනවා නේ. ඒ මෙන්න සඳබුවන්ද දැන් අර කිව්වා වගේ ආයතනික බාහිර ආයතන අභ්‍යන්තර ආයතන ගැන ඔබ වහන්සේ දැන් විග්‍රහ කරපු නිසා මම හිතනවා නාම රූප ක්‍රියාවලිය එතනට වමනායි කියලා මට හිතෙනවා. මොකද මම අර කලහ විවාද සූත්‍රයේ උණු කතා කරනකොට මතක් කරේ නාමංච රූපංච පටිච්ච පස්සා කියලා කියුණා. ඒ නිසා අපි මේක මේ වෙලාවේ මග නොහැර කියමු. මොකද ඒක අසන එක්කිනාට අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. එහෙමනම් අපි මෙහෙම බලමු. මේ ස්පර්ශය වෙනකොට ඔක ටිකක් ගැඹුරු කාරණාවක් අපිට හම්බ වෙනවා මහා නිදාන සූත්‍රය. දීඝනිකාය. මහා නිදානය කියලම ඒ වචනේ දාලා තියෙන අපි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ දැම්ම නෙමෙයි වෙන්නේදී පසු කාලයේ සංගීතකාරකයන් වහන්සේලා හරි දැම්මනම් දැන් මේ ගැඹුරු දැකලා. ඒ ගැඹුරු දැකලා දාලා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ පළවෙනි සංගායනාවේදී ඒකනේ. ඊළඟට ආනන්ද හැමතුරන්ටම මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඔව් මොකද උන්වහන්සේ මට දැන් පටිච්චසමුප්පාදේ හරි ලේසි කියලා කිව්වා මේක ගැඹුරු දෙයක්. නමුත් මට දැන් හරි පාස්සේ වගේ නේද? එහෙම කියන්න එපා ආනන්ද. මේක පෙනුමටත් ගැඹුරුයි. ඒක නියම තත්ත්වෙත් ගැඹුරුයි, පෙනුමටත් ගැඹුරුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගැන සාකච්ඡා කළා. ඔතනදී ඔය ස්පර්ශය ගැන විතරක් අපි දැන් ගමු ඒකේ. මොකද නැත්තම් සංකීර්ණ වෙනවනේ. ස්පර්ශය ගැන කියනකොට වදාලා බුදුහාඳුරන් වහන්සේ අදිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියලා වචන දෙකක් පාවිච්චි කළා. අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියලා. ඉතින් මේකත් හරි සංකීර්ණ මේ පැහැදිලි කරගන්න අමාරු තැනක්. නමුත් හරි වටිනාම දෙයක් අපිට එළිදරව් වෙන තැනක් මෙතන. මේ පටිඝ කියන වචනේ ඔතන ඔය තරහ කියන තේරුමට එන එකක් නෙමෙයි. අර නිකන් මේ හැපෙන ගතිය, ගැටීම් ස්වභාවය විතරයි කියන්නේ. අදිවචන කියලා කියන්නේ දැන් ඔය අදිවචන කියන වචනේ අපේ දේශනාවලත් නිතර හම්බ වෙනවා. අදිවචනං කියලා කියන්නේ අපි පාවිච්චි කරන භාවිතාව. මොකක් හරි දෙයක්. අදිවචන කියලා වචන කීපයක් තියෙනවා. ඔව්. ඔය නාම රූප මැවෙන්නේ නාම රූප මැවෙන නාම රූප වලටම තමයි අපි අදිවචන දාන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් ඔය මහා නිදාන සූත්‍රයේම තියෙනවා. එත්තාවතා නිරුත්තිපතෝ එත්තාවතා පඤ්ඤාතිපතෝ එත්තාවතා අදිවචනපතෝ යදිදන් නාම රූප සහ විඥානය. මේ නිරුත්තිපතයක් අදිවචනපතයක් පඤ්ඤාතිපතයක් ඒ කියන්නේ ලෝක බස්වහරක්. අපේ කතාවෙන් කියනවා මේ භාෂා අදාළ ප්‍රදේශයන්ට අදාළ බස්වහරක් අපි හදා ගන්නවා නම් ඒ වහර හදාගන්නේ ඔය අදිවචන ඒ කියන්නේ නාම ධර්මයන් ඇසුරෙන් සහ ඔය රූප ධර්ම සම්බන්ධතාව. මොකද අපේ අත්දැකීමට නමක් දෙමිල්ලනේ. බාහිර ලෝකේ පවතිනයි කියලා අපිට අපේ ඉන්ද්‍රියන් ඇසුරෙන් අපිට දැනෙනවා. ඉන්ද්‍රියන්ගෙන් විතරක් නෙමෙයි ඉන්ද්‍රියන්ගේ ස්වභාවය හැටියටයි බාහිර ලෝකෙ පේ. අපේ කෙලෙස් වල ස්වභාවය හැටියටයි බාහිර ලෝකයක් අල්ලගන්නේ. ඒකේ කෙලෙස් තුලින් ඉන්ද්‍රියන්ගේ ශක්තියේ සීමාවට කොටු වෙලා අපි බාහිර ලෝකයක් කියලා එකක් අල්ලගත්තකොට ඒ අල්ලගන්නේ අපි නාම රූප අත්දැකීමක් හැටියටයි. ඒ නාම රූප අත්දැකීමට අපි නමක් දානවා. දැන් මේකට ඵලකය මේසේ කියලා දැම්මා. එච්චරයි. ඊට පස්සේ මේසේ කියනකොටම අපි දැනගන්නවා කනප්පුව කියනකොට අන්න දැන් ওই විදිහට අපේ වෝහාර වේපක්ඛහම් බික්කවේ සංඥාන් වදාමි කියලා කියපු පිළිවෙලට ව්‍යවහාර වෙලා කියනකොටම දන්නවා. දැන් නමුත් සමහර ඒවා කිව්වට දැනෙන්නේ නැහැ. එතකොට කියනවා නේ මම දන්නේ නැහැ කියලා. ඒක අර වගේ මේ වගේ ආදී වශයෙන් ඊට පස්සේ ඒකට අලුත් දේවල් අපි හොයලා එහෙමනම් මම පොඩ්ඩක් බලන්නම් කියලා හිතන වෙන දෙන්න දෙයක් හොයාගන්න උනහම පස්සේ එහෙම කියනවා.
ඒ වගේ. දැන් හොතන ඔය අදිවචන කියන එකයි පටික කියන එකයි දැන් අපේ ඇහැට රූපයක් ස්පර්ශය වෙන එක කනට ශබ්දයක් ස්පර්ශය වෙන එක තමයි පටික පැත්ත. මේ ස්පර්ශයට ඒ දෙන්නට විතරක් මේ අත්දැකීමක් ගන්න බෑ. මේකේ මනසේ මැදිහත් වීම එනවා. මානසිකාරයටයි මේ අරමුණ එන්නේ. මානසිකාර සම්භාව. පස්සේනුයි මේක සමුදේවනේ. පස්සෙත් මනසේ වැඩක්. අර පැත්තේ පස්සේ අර තියෙන පටික පැත්ත උනත් අල්ලන්න කෙනෙක් මනසේ බෑ. එතකොට විඳින්නේ මනස. හඳුනගන්නේ මනස. සිතේ සංකල්පමවන්නේ මනස. වේදනා සංඥා චේතනා. දැන් තේරෙනවද වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ මේ නාම ධර්ම. මේ නාම ධර්ම නැත්තම් රූප ධර්මයට අදිවචනයක් හම්බ වෙන්නේ නැහැ. නමක් දාන්න බෑ. හරි? එතකොට මේ බාහිර වශයෙන් අපි ගන්න බහිද්දාච බහිද්ද නිමිත්තක් හැටියට ගන්න දෙයක් අපි ගන්නෙ නැතුව ඒ කියන්නේ ඇසට රූපයක් කන ශබ්දයක් වශයෙන් ගත්තේ නැත්නම් මේ පටිඝ සම්පස්සයක් ගන්න කතා කරන්නත් බෑ. එතකොට අර බාහිර නිමිති ගන්නකොට ඇසත් රූපයක් කන ශබ්දයක් ආදී වශයෙන් සම්බන්ධ වෙන්නේ පටිඝ පැත්ත. මනසෙන් වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ කියලා එනකොට නාම පැත්ත. ඔව්. එතකොට උතන තියෙනවා මේ අර මේ බාහිර නිමිති පැත්තට ඕන ඒක අල්ලන්න නාම ධර්ම පැත්තක් ඕන කරනවා. මේ දෙක සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධතාව තමයි ඔය පස්ස කියන්නේ. නාමංච රූපංච පටිච්ච පස්සා කියන තැන තියෙන්නේ ඕකයි. ඔබ වහන්සේ තව මම හිතනවා අති ගැඹුරු කොටසකට ඔබ වහන්සේ අපේ සාකච්ඡාව පැගෙන ආවා කියලා. නාමයෙන් තොර රූපයක්. ඒ කියන්නේ මේ තවත් සූත්‍රයක මට ඔබ වහන්සේ මට මතකයි පෞද්ගලික සාකච්ඡාවක මේ බට මිටියක හා සමානව මෙන්න මේක එකිනෙක දෙකට ප්‍රත්‍ය වීම තුල නාමයක් තනියෙන් සමුදේ වීමක් වෙන්නත් බෑ. රූපයකට බෑ නාමයකින් තොරව. ඒතර මේ නාමයත් රූපයත් මේ දෙකේ එකට සමුදේ වීමේදී මේ කියන හැටියට ඔබ වහන්සේ දැන් විග්‍රහ කරපු හැටියට මේ නාමකායේ අදිවචන සම්පස්සය රූපකායේ පටිඝ සම්පස්සය කියලා දෙක තමයි දැනගත යුතුමයි. එසේ දැනගන්නාතුරු මේ නාම රූපවල සිදුවන ක්‍රියාවලිය ප්‍රත්‍ය අවබෝධ කරගන්න බෑ නේද? බෑ. ඔය මහත්ය මතක් කරපු එක තියෙන්නේ නලකලාප සූත්‍රයේ. ද්වේ නලකලාපේ වඤ්ඤමඤ්ඤං උපනිස්සාය තිට්ඨේ. බාටමිටි දෙකක් එකකට එකක් උපනිශ්‍රය වශයෙන් කියන්නේ හේතු කරලා තියෙන උඩ කෙලවරේ. මේකේ බර නිසා අරකට හේතු කරලා මේ කියන්නේ සහයෝගයෙන් තියෙන විදිහට. එකක් ඇද්දොත් අනික වැටෙනවා. ඒකන් අපකඩේ ඒක අපපතේ. අපරං අපකඩේ අපරපපතේ. මේ විදිහට. ඒ වගේ මේ දෙක අඤ්ඤමඤ්ඤ පච්චය වශයෙන් තියෙන දෙයක්. ඔව් ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයේ ගැඹුරුම හා අවශ්‍යම තැන තමයි මේ විඥානත් නාම රූපත් අතර තියෙන මේ සම්බන්ධතාව ගැන කියවෙන්නේ. මොකද නාම රූපයෙහි පිහිටි සිතට කියනවා පිහිටි විඥාණයට කියනවා අபிසංකත විඥානය කියලා. ඒ කියන්නේ එතකොට අනபிසංකත විඥානය කියන්නේ අරහත් ඵල සමාපත්තියේ තියෙන. ඒකට අපටිච්චිත විඥානය කියලා තියෙනවා. එතකොට මේ අපටිච්චිත විඥාන නොපිහිටි ඒ කියන්නේ නාම රූපයෙන් නොපිහිටි විඥාන. මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේ ගැඹුරු වැඩිදෝ කියලා හිතනවා. කල් වැඩි ඉක්මන වැඩි වුණාද උමනා තැනට එන්න කියලා. නමුත් මේ ටික හිතේ රැඳිලා තියෙන එක ශ්‍රාවකයන්ගේ චුට්ටක් හරි නැවත සිහිපත් කරනකොට ආගන්තුක භාවය අඩු වෙන්න හේතු වෙනවා. හොඳයි. මොකද මේ ධර්මයේ කියන එක අපේ බුදුහාඳුරු වුණොත් අපිට සූත්‍ර දේශනා කියවනකොට පැහැදිලි වෙනවා ඒවා නිරීක්ෂණය කරනකොට එකම දේ නැවත මොකද මේ දැන් අද කාලේ නම් හරියට තියෙනවා පෙන් ඩ්‍රයිව්ස් තියෙනවා රෝමියෝ තියෙනවා ඕන තරම් ගබඩා කරගෙන ඥානය ඒ කාලේ එහෙම නැහනේ. මේ හැම නමුත්
ඒ කාලේ කොච්චර ප්‍රයෝජන ගත්තද මේ ධර්මය? ප්‍රායෝගික ලෙසම අත්විඳනේ. මොකද බුදුරජාණන් වහන්සේ තුල විශේෂ හැකියාවක් තියෙනවා. පුද්ගලයාගේ මනස අතීත සංසාරයේ මොහු කරා ආපු රටාව බලලා මෙයාට දැන් දෙන්න ඕන මෙන්න මේ ටික කියලා දැන. අපිට හැබැයි ඒ හින්දා අපි ඉතින් සියලුම වට්ටෝරු දීලා තමයි බුදුහාඳුරුව දාලා සියලු වට්ටෝරු දෙනවා. ඔබ වහන්සේ කිව්වා මේ ස්පර්ශයට අතිශයින්ම අවශ්‍යයි මේ නාම රූප ක්‍රියාවලිය අවබෝධ කරගන්න. ඔව්. එතකොට මේ නාම රූප හැමතිස්සෙම විඥාන ප්‍රත්‍ය කරගෙන තමයි තියෙන්නේ. විඥානය හැමතිස්සෙම නාම රූප ප්‍රත්‍ය කරගෙන තියෙන්නේ. ඔය කාරණාවත් අපේ බුදුරජාණන් වහන්සේලා වදාarලා තියෙනවා. හැම බුදුරයන් වහන්සේ නමක වදාරන ප්‍රධානම කාරණය තමයි මේ අපි කියන්නේ. සියලු බුදුරයන් වහන්සේලා බුදු වෙන්න ඉස්සෙල්ලා බෝධිසත්ව අවස්ථාවේ අපේ බුදුහාඳුරුවෝ වහන්සේත් එහෙම කියනවා. මහණෙනි මොකද මේ අනබි සම්බුද්දස්ස බෝධිසත්වස්සේව සතෝ යතදවස් මම බුදු වෙන්න ඉස්සෙල්ලා බෝසතෙකුයි හැටියට ඉන්න කාලේ අනබි සම්බුද්ධ බෝසත් අවස්ථාවේදී මම මෙන්න මේ කාරණා ගැන මම මෙහෙව්වා මේ ජරා මරණ දුක ආදී මේවා කොහොමද ප්‍රත්‍ය වෙන්නේ කියලා කොහොමද සකස් වෙන්නේ මොකද දැන් තියෙන ප්‍රශ්නය අපිට දැන් තේරෙනවා අපි ඉන්නේ මේ මොහොතේ අතීතයේ මෙසේ විය කියලා හිතන් මොනවා හරි කරනවා කිව්වොත් අපිට ඒක හොයන්න විදිහක් නැහැ. අනාගතයේ මෙසේ වන්නේ කියලා මොනවා කිව්වොත් අපිට ඒක හොයන්නත් විදිහක් නැහැ. අරක ගෙවිලා අවසානයේ අරක ඇවිල්ලානේ. ඔව්. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිව එහෙම මෙහෙ රස්තියාදු ගස්සන්න නැතුව කියලා දුන්නා. මෙතන ඉඳන් බලන්න. යෝනිසෝ මනසිකාරය ඔබට ප්‍රමාණවත් මෙතන ඉඳලා බලන්න. ඒකද ස්වාමීන් වහන්සේ කිව්වේ පච්චුප්පන්නෝ ධම්මං තතතත් හරි පච්චුප්පන්නංච යෝ ධම්මං තතතත් විපස්සති කියලා. පච්චුප්පන්න කිව්වේ ප්‍රත්‍යයන්ගෙන් සමුත්පන්න මේ මොහොත. එතකොට ඒක අතීත කතාව නෙමෙයි අනාගත නෙමෙයි පච්චුප්පන්න. ඔතන තියෙනවා ඔය ජරා මරණ දුකේ ඉඳන් ඒ බෝසතාණන් වහන්සේලා හොයාගෙන යනකොට නාම රූප ගැනට එනවා. එතන කියන්නේ වෙලාස්ති. ජාති ආසති ජරා මරණ හොති. මේ ජරා මරණ දුක තියෙන්නේ උපදින නිසානේ. ඈ කිම්මිනෝකෝසති ජාතිය හොති භවය නිසානේ. දැන් මේවත් අපි වෙන වෙනම තේරුම් කරමු ටික ටික පස්සේ. දැනට අපි මේ කාර්යය. ඒකට භවය පවතින්නේ කුමක් ඇති කාලෙද? උපාදානයේ හින්දානේ. උපාදානය තියෙනවා නම් භවයක් තියෙනවා. එතකොට උපාදානය තියෙන මොකක් හින්දාද වෙන්නේ? තණ්හායකෝසති උපාදාන. එතකොට තණ්හා වෙන්නේ මොකක් හින්දාද? එතකොට වේදනායකෝ සති තණ්හා විඳීම. විඳින්නේ මොකක් හින්දාද? පස්සේකෝ සති වේදනා. ඔන්න ආව පස්සේට. හරිද? එතකොට මොකක් ඇති කල්ලිද පස්සේ වන්නේ? සලආයතනේකෝ සති පස්සෝ හොති. ආයතන සම්බන්ධතාව. දැන් අපි කතා කරන්න පටන් ගත්ත තැනට ආවනේ. එතකොට මේ සලආයතන කුමක් ඇති කල්ලිද? නාම රූපේකෝ සති සලආයතන. නාම රූපේ කෝසති සලආයතන. නාම රූප කුමක් ඇති? කිම්මිනු කෝසති නාම රූපං හවති. නාම රූප කුමක් ඇති කල්යවන්නේද? විඥානේ කෝසති නාම රූපං. විඥානේ ඇති කල්ලි නාම රූපේ වේ. ඒකට විඥානය කුමක් ඇති කල්යවද? කිම්මිනු කෝසති විඥානං හෝති කියලා මේ බෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් මේ ප්‍රතිසම්බන්ධතාව මෙනෙහි කළා කියලා කියන්නේ මේ. එහෙම මෙනෙහි කරනකොට අහුපඤ්ඤාය අபிසමයෝ කියන ක්‍රමයෙන් මේ කරුණ මට අවබෝධ වුණා. හැම බුදුරෙක් මහන්සිය නමම ගිය ගමන මේ කියන්නේ. බෝසත්වදී යන්නේ. ඒ කියන්නේ මේ බුද්ධත්වයට පත් වෙන භවයේ බෝසත් අවස්ථාවේ ඒ දෙකේ. එතකොට විඥානය කුමක් ඇති කල්ලිද? නාම රූපේ කුසති විඥානම. එතකොට නාම රූප කුමක් ඇති කර විඥානයේ කුසති නාම රූපං ඔත මෙන්න අර අඤ්ඤමඤ්ඤ පච්චේතාවේදී ආ එකම තැනක මොකද විඥාන නාම රූප ඒකට එකක් අඤ්ඤමඤ්ඤ පච්චයයි අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා ඔතන තියෙන වාක්‍යයක් පච්චුදා වත්තති ඉදං විඥානං නාම රූපං හා නාපරං ගච්ඡති කියලා. නාම රූපයෙන් විඥානය ඔබට නොයේ පෙරලා එහිම වැටේ. අන්න
වෙන වැඩි තේරුම ඒකද? ඒ අඤ්ඤමඤ්ඤ පච්චය වෙන හේතු. මේක තමයි බුදුරයන් වහන්සේලාගේ මහා නිදානය හොයා ගැනීම. එතකොට ඕක තේරුම් ගියාම දැන් උන්වහන්සේලා වදාළ දේ තමයි අධිගතෝකෝ න්‍යායං විපස්සනා වග්ගෝ ගෝදාය විදර්ශනා මාර්ගයට අවබෝධය කරා ගමන් කරන්නට අවශ්‍ය විදර්ශනා વિશે මම අවබෝධ කරගත්තා කියලා. සෝමනාථ දැන් ඒ සූත්‍රයේ ඉතිරි එම නාම රූපයට පෙර තියෙන අවිද්‍යා සංඛාර කියන කොටස නැත්තේ වංශي දැන් මේ විග්‍රහ කරපු ආකාරයට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයත් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපත් කියන එක කෙනෙකුට අවබෝධ වෙනකොටම ඔහු අර අවිද්‍යාවගත ස්වરૂපයෙන් මිදෙනවනේ. දැන් මේ කාරණේ දැන් මේ අපි කියමු දැන් අපි තාම අඤ්ඤමඤ්ඤ පච්චේ වෙමින්ම තියනවා කියලා. ඒ වෙන්නේ අවිද්‍යා සංඛාර හින්දාමයි. ඔතන ගන්න තියෙන්නේ. මොකද අවිද්‍යාව කියන්නේ මේ වැඩි දන්නේ නැහැනේ. දැන් අපි පටිච්චසමුප්පාදයෙන් මේක කතා කළාට අපි මේ ඇහැ කන නැහැ දිවකය මන පටිච්චසමුප්පාදයක් ගැන පොඩ්ඩක්වත් දන්නේ නැති කාලේ අපූර්වට ඒවට අහු වෙවි ඉන්නේ හිටියේ එතකොට මොකද්ද පෙළඹුණේ මගේ අවිද්‍යාව මං ඉන්නවා දේවල් තියෙනවා මොකද දුක තීරෙන්නේ මේ අත්දකින්නේ දුකක් මේ ගොඩ නැගින්නේ දුකක් කියන කතන්දරේ දන්නේම නැහැ ඒකනේ ඔබුනාට දුක්ඛේ ඥානයක් කියලා කියන්නේ දුක්ඛේ ඥානං කියලා කිව්වේ ඒ හින්දා තමයි ඊළඟට මේකේ සමුදය දන්නේම නැහැනේ. දැන් මේ බෝසතාණන් වහන්සේ සමුදය හොයාගෙන අපිට දැන් කියලා දෙන්න යන්නේ. මම බෝසත් අවදියේ මෙහෙම හොයාගත්ත කියලා අපේ බුදුරජාණන් වහන්සේ ගෝතම සූත්‍රයේ දේශනා කරනවානේ මේක. විපස්සී බුදුහාඳුරෝ මේ කාරණේ දේශනා කරන හැටි තියෙනවනේ දීඝනිකායේ ඒ කාලේ. එතකොට සියලු බුදුවරු එකම න්‍යාය ආර්ය න්‍යාය මෙන්න මේක තමයි. එතකොට මේ අවිද්‍යාව මේකේ සමුදය නිරෝධයක් මොකක්වත් දන්නේ නැති නිසා මොකද වෙන්නේ අපේ කය සූදානම් කරගන්නවා බාහිර ලෝකයේ අත්දකින්න. ඒකට තමයි කාය සංකාර. හුස්ම වැටෙනවා නම් ඕන වැඩක් කරේ ඊට පස්සේ. මොකද සජීවී බවක් එතන එනවා. වචී සංකාර, විතක්ක ਵਿਚාර වැඩ කරනවා. සංඥා වේදනා චිත්ත සංකාර වැඩ කරනවා. මේ කර්ම නෙමෙයි මෙතන තියෙන්නේ. හැබැයි ඒ තුනට කර්ම වටිනාකම ලැබෙන්නේ චේතනාව මැදිහත් වෙලා මැදිහත් වුණාම මනසේ මැදිහත් වීම වැඩි වෙනකොට චේතනාව බලගත් වුණා නම් අන්න අර නාම ධර්ම වල තියෙන චේතනාව බලගත් වෙලා කර්ම බවට හරි වටිනා තැනක් ඔබ වහන්සේ මේ විග්‍රහ කරන්නේ මොකද සමාජයේ පැටලීමක් තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ මේ එතෙන්දී අවිද්‍යාපච්චය සංඛාරා කියපු ෂණයෙම එතෙන්ට අර මොනවාද සම්නස සංඛාර තුනක් තියෙන්නේ අවිසංඛාර කියන්නේ පුඤ්ඤාවි සංඛාර නමුත් දැන් ඔබ වහන්සේගේ කර විග්‍රහය තුළ මෙසේ අවිද්‍යාව තුළ මේ කාය වචන මනස හසුරවන පුද්ගලයා අවසානයේ ගොඩනැගෙන්නේ ඔහුට දැන් ඒ සංඛාර ගොඩ නැගෙනවා. නැගෙන්නේ නැත්තේ නෑ. නමුත් මේ ෂණයෙන් ගොඩ නැගෙනව නෙමෙයි. නෙමෙයි. මේකේ තියෙනවා මේක මේ එක්තරා පසුබිම් පුලියල වීමක්. පැහැදිලි තමයි. ඉතින් ඒක අපේ බුදුරජාණන් වහන්සේමනේ දැන් ඔය මේ විභංග සූත්‍රය කියලා තියෙනවා පටිච්චසමුප්පාදය පිළිබඳව කරන සූත්‍රයේදී ඒක තමයි පෙන්වන්නේ. ඔය කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. ඒකෙන් අදහස් කරන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියනවා මේ වැඩක් නැහැ කියලා අයින් කිරීමක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ හැම දෙයකම අයිති තියෙන දැනගන්නවා. අන්න ඒකයි. ඊළඟට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේදී මේ සංඛාර ඔය විදිහට විස්තර කරනවා. ඒ ළඟට දැන් අපි සම්මාදිට්ඨි සූත්‍රය. ඔව් මජ්ක්‍ධිම නිකායේ. ඊළඟට මේ දැන් අපේ කර්ම මට්ටමට එනකොට කාය මොකද්ද මේ කාය වචී මනෝ එතකොට ඒක චිත්ත නෙමෙයි එතකොට කියන්නේ මනෝ මොකද මේ මනසට තැනක් හම්බුනාම ක්‍රියාවට වගකීම බාරගත්තා ඒ මානසිකාරයෙන් ක්‍රියාවට තැන ඒ නිසා ඒකට දැනග ලැබුණා නම් ඒකට වගකීම බාරගත්තා මමත් ඒ ඉස්සරහට පැන්න
ඒක වැඩ කර ගන්න ඕනේ. එහෙනම් ඒවට වගේ කියන්නත් ඕන. ඔන්න එතනට එනවා. ඒ නිසා කර්මයක් නැහැ කියලා නෙවෙයි යන්නේ. ඒවල තියෙන සම්බන්ධතාව අපි දැක්කා. මොකද දන්නවද ඔය දැන් අත් වශයෙන් අතීත සංසාරයේ ඉඳලා අපි මේ භවයකට එනකොට මේ සිදුවෙන්නේ ඔය නාම රූප සංක්‍රමණයම තමයි. යංචාවුසෝ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හොති විඥානසට්ඨිය. චේතනා ප්‍රකල්පන අනුසේ යම් තාක්ද ඒ තාක් එතකොට යංචාවුසෝ චේතේති පකප්පේති ආරම්මන මේතං හොති විඥානයේ පැවැත්මට අරමුණු දෙනවා. ආරම්මනේ සති පතිට්ඨා හොති විඥානස් අරමුණක් තියෙනවා විඥාණයට පිහිටීමට තනත් ලැබුණා. පතිට්ඨිතේ විඥානේ විරුල්ලේ පතිට්ඨිතේ විරුල්ලේ විඥානේ වැඩෙනවයි කියලා කියන්නේ ආයතින් නාම රූපස අවකන්තේ හොති කියලා එක සූත්‍රයක තියෙනවා. ඒ කාරණා විස්තර කරනවා. නාම රූපයේ හැස බැස ගැම වේ කියලා. ඒක එකක්. ඒකම ඔතෙන්ටම ඇවිදිලා පතිත්‍ිත විඥානයේ විරුල්ලේ ආයතෙන් පුනර්භවය අබිනිබ්බත්තිය හොත් ඊළඟ භවයක අබිනිබ්බත්තිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සංසාර විස්තරයට සහ මේ මොහොතක් පාසා අපේ පැවැත්ම කියන හැම තැනකදීම මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයේ අඤ්ඤමඤ්ඤ පච්චේතාව තමයි සක්‍රීයව තියෙන්නේ කියලා දැනගත්තාම අපිට ඉතින් විශාල ප්‍රඥාවක් එකකින් අපිට මේ ප්‍රදානය කරන්නේ අපේ බුදු පියාණන් වහන්සේ. සාල ගැඹුරුම අති ගැඹුරු කොටසක් අපේ ස්වාමීන් වහන්සේ මම හිතනවා අපේ ප්‍රේක්ෂකයන් කලබලයට අධෛර්යයකට පත් යුතු නෑ මේ විග්‍රහය පිළිබඳ මම මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා හිටින්නේ උන්වහන්සේ මේ සාකච්ඡාවට බඳුන් කර සෑම ක්‍රියාවලියකම උන්වහන්සේ ගෙනහැර දක්වනවා ඒ පාළි වචන වලින් උන්වහන්සේ කොච්චර මේ පිළිබඳ අවබෝධයකින්ද කතා කරන්නකොත් උන්වහන්සේට කිසිදු පොතක් නොබලා ඒක අපිට විග්‍රහ කරන එක නිසා ප්‍රේක්ෂකයන් මොනම ආකාරයකටවත් කලබල විය යුතු නැහැ. මේක ගැඹුරුයි මේක මට අවබෝධ කරගන්න බෑ කියන තත්වයට පැමිණෙන්න එපා කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා හිටිනවා. උන්වහන්සේ ක්‍රමානුකූලව ඉදිරි වැඩ සටහන් වලදී මේක ගෙන යනවා කියලා මම අපි විශ්වාස කරනවා. ගරු ස්වාමීන් වහන්සේ මම හිතනවා ඔබ වහන්සේ මේ ස්පර්ශය මුල් කොටගෙන අපි සාකච්ඡාව ආරම්භ කරන වෙලාවේ දැන් ඔබ වහන්සේ ස්පර්ශයට මූලික වන නාම රූප විඥාන ක්‍රියාවලියකට දැන් අපි පැමිණියා. ඒ නාම රූප ක්‍රියාවලිය පිළිබඳ මන අවබෝධයකින් තොරව ඉදිරියට යෑම දුර්වල වුණත් අපි මේක නාම රූප ක්‍රියාවලිය යම්කිසි සරල හෝ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ මේ තියෙන සියුම් බව සහ ගැඹුරු බව මත මේක ගන්න පුළුවන් කියලා. එක ක්ෂණයෙන් මේ විනාඩි 10කින් ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. මම හිතන්නේ එහෙම පුළුවන් උනේ දරුචේරිය අර මනුගේ පුත්තු වගේ උන්වහන්සේලාට පමණයි. ඉතින් අපි ස්වාමීන් වහන්සේ මේකම තව විවිධ කෝණයන්ගෙන් ඔබ වහන්සේ විග්‍රහ කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. දැන් ওই නාම රූප හරි අධ්‍යවචන කතන්දරයකුත් කිව්වනේ අපි. ওই නාම රූප අධ්‍යක්ෂින් වලට තමයි අපි නම් දාලා තියෙන්නේ. මේ ලෝකේ තියෙනවා නම් සියලුම භාෂාවල නාමපද ක්‍රියාපද ඒ ඔක්කොම මොනවද අපේ අධ්‍යක්ෂින් අනිකාට sannivedanaya කරන්න අපි පාවිච්චි කරපු ශබ්ද මාත්‍ර. ඒ ශබ්ද මාත්‍ර හැදුවේ ওই නාම රූප අධ්‍යක්ෂින් වලට. ඊළඟට අපිට තියෙන සිදුවෙන එක දෙයක් තියෙනවා. මේ නාම රූප අධ්‍යක්ීමකට ඒ කියන්නේ අපිට අපේ මනස අපේ මනසේ අපේ විඥාණය අපිට පිළිබිඹු කර දක්වන දෙයක් විතරයි. ඉතින් ඕක අපේ මේ හැටියට ගත්තොත් එහෙම අපි කන්නඩියකින් මූණ බැලුවොත් එහෙම අපිට පේන්නේ පිළිබිඹුවක් විතරයි. සම්මත හරි වැදගත් වචනය. පිළිබිඹුවක්. එහෙම නැත්නම් විද්‍යාමාන වීම. මේක සකස් වීම. ඒ සකස් වෙන්න ඔබ වහන්සේ කියන හැටියට මේ ඉන්ද්‍රයන් වල සංයෝගයක් අවශ්‍යයි. ඔබ වහන්සේ ඒක තව පොඩ්ඩක් කොහොමද මේ පිළිබිඹුව නැත්නම් ස්වාමීන් වහන්සේ මම දකින්නේ පිළිබිඹුවක් නෙමෙයි මට මේ සිපේන ඔබ වහන්සේ පේනවා ඔබ වහන්සේ කියන දේ ඇහෙනවා හැටියට මේ ලෝක සත්‍යය මේක අපි පුරුදු වෙලා තියෙන්නේ අපි හුරු වෙලා තියෙන්නේ මම කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කතා කරන එක පිළිබිඹුවක් කියලා මේ හේතු ගන්නන්නේ මට කොහොමද ඒක තේරෙන්නේ කියලා. ඔව්
දැන් පිළිබිඹුව කියනකොට විඥානයනේ අපිට දැන් මේ ඔක්කොම අල්ලලා දෙන්නේ. දැන් මේ ලෝකයේ තියෙන සියලුම අත්දැකී භුක්ති විඳින්නේ කවුද කියලා. දැන් ඇහැට රූප පේන බව ඇත්ත. කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස ලැබෙන බව ඇත්ත. හැබැයි ඇහැට පේන දේ කන දන්නවද? කනට තේරෙන දේ ඇහැට තේරෙනවද? නෑනේ. ඒ දෙකටම තේරෙන දේ නාහය දන්නේ නෑනේ. ඈ දැන් අපි ආහාර වේලක් ගන්නකොට පසින්දුරන්ටම තියෙනවනේ නිමිති. ඇහැටත් තියෙනවා, නාහයටත් තියෙනවා, කනටත් තියෙනවා, පපඩම් එහෙම කනකොට බැදුම් එහෙම ಜಾಸ್ತಿ දිනකොට මේ ඒ හැම එකම මේ හඬත් එක්කම තියෙන ආස්වාදනයක් නෙවෙයි ඒක. නමුත් කවුද මේ අත්දැකීම් සංවිධානය කරන්නේ? මේ අත්දැකීම් භුක්ති වෙන්නේ. මනෝ තේසං ගෝචර විසං පච්චන බෝධි කොහෙද උනා බ්‍රාහ්මණ මතකුණ ස්වාමීන් වහන්සේ උනා බ්‍රාහ්මණය අහනවා නේද ස්වාමීන් වහන්සේ. එතකොට අපිට දැන් මේ පිළිබිඹු තමයි මේ වැටෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ උනා බ්‍රාහ්මණ සූත්‍රයේ බුදුන් වහන්සේ උනා බ්‍රාහ්මණයට ඒ තේරුම් කළ දෙන ටික තියෙනොත් අපිට සරල පොඩ්ඩක් ඒකෙත් තියෙනවා දැන් මේ මොකද්ද මේ මට දැන් මතකත් මදි ටිකක් ඒක ගැන ඒ වුණාට දැන් ඒක තියෙනවා දැන් මේ මනසට මේක පිළිබිඹු වෙනවා දැන් ඇස විඳින්නේ ඇසට ගෝචර වෙනකොට සම්මානසේ ගෝචර රූපය විඳින්නේ සිතට කවුරු පිළිසරණක්ද කියලා නේද අන්නේ විදිහේ තියෙනවා මට ඒක ටික මතක අඩුයි නමුත් අපි ඒක එතකොට සිත සතිය කියලා කියනවා අන්නේ විදිහේ සතියට පිළිසරණ මොකක්ද කියලා විමුක්තිය කියලා අන්නේ විදිහේ එකක් තියෙනවා අපි ඒක ඒ සූත්‍රය තව ටිකක් පසුව හොඳට අවධාරණය කරගමු දැන් ඒ විදිහට ගත්තයින් පස්සේ මේ අපිට පිළිබිඹු වෙන දේ තමයි අපි මේ සරලව වංශ කියන්න පටන් ගන්නෙ මේ ඉන්ද්‍රියන් පහ කිසි දෙයක් කොයිම වෙලාවකවත් මේ රස විඳින්නේ නැහැ රස විඳින්නේ අපේ මනස තුලයි මේ ඒක කැමැති අකමැති බව විඳින්නේ එතකොට මේ බාහිර ලෝකයක් අපිට අපේ විඥාන ශක්තිය විසින් නාම රූප ඔස්සේ සකස් කරලා තියෙනවා ඊළඟට මේකෙන් අදහස් වෙන්නේ බාහිර ලෝකයේ මේ කියලා එකක් තියෙන එක මේ බොරුවක් කියලා කියන්න යනවා කියලා. මොනවා තිබුණත් අපිට තියෙන්නේ නාම රූප ප්‍රතිබිම්බයක් පිළිබඳ වැටහීමක් පමණයි කියන ටිකයි මේ කියන්නේ. ඒ විදිහට ගත්තයින් පස්සේ ඒ නාම රූප පිළිබිඹු වලට දුන්නංගම් තමයි බස්වහර. අන්න අතන නිසා තමයි ඊතාවත ආදි වචනපතෝ පඤ්ඤාතිපතෝ නිරුත්තිපතෝ මේ කියන්නේ සම්මත ඒ පළාත් වලට අදාළ විදියට නිරුක්ති ඒ පද ඒවට සකස් වෙලා නාම ධර්මයන් සකස් වෙනවා. මොකද දැන් අපි කිව්වොත් දැන් පඨවි කියලා. දැන් පඨවි කිව්වහම අපිට හිතෙන්නේ සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මහ පොළොව. ඒක අපි පඨවි කියලා පාලි වචනයෙන් නොකිය පෘථිවි කියලා සංස්කෘත වචනේනේ අපි සිංහල බහරටත් ගන්නෙ. එතකොට හිතන්න පුළුවන් මහ පොළොවම තමයි කියලා. නමුත් අපි කියමු පඨවි කියන්නේ තද කියන තේරුමනේ. දැන් ඔන්න ඕක තමයි තේරුම් ගන්න. අපි මේ ද්‍රව්‍ය සහ ගුණය කියලා දෙකක් තියෙනවා මේකේ. ද්‍රව්‍ය ගුණය. නම් පඨවි කියන මොකක් හරි මේ රූප ධර්ම ලෝකයකනේ අදාළ දෙයක් නේ. ආපෝ තේජෝ වායොත් එහෙමනේ. රූප ධර්ම. පඨවි ආපෝ තේජෝ අපි ඒවට දීලා තියෙනවා නම් දීලා තියෙනවා මේ නම් දීලා තියෙන්නේ කොහොමද අපි අපේ අත්දකින්න විදිහ අනුව තමයි ಗುಣ ආරෝපණය කරලා තියෙන්නේ දැන් අපි මේ පඨවි කියලා කියනකොට මේ බාහිර වස්තුමක් වගේ දෙයක් හිතුවට මට දැනෙන තද බුරුල් ස්වභාවය තමයි මම පඨවි කියලා අත්දකලා තියෙන්නේ. තෙත ස්වභාවය බැඳෙන ස්වභාවය තමයි මට ආපෝ කියන අත්දැකීම. එතකොට මේ අපේ අත්දැකීම් ස්වරූපයට අනුකූලව තමයි මේ නම් හරි ගස්සලා තියෙන්නේ. නමුත් අපි ඒ බව දන්නේ නැහැ. අපි කියනකොට බාහිර වාස්තවික තත්ත්වයක් ගැන අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට හේතුව මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකද මේ ඔය හැම එකම තියෙනවා වාචික අර්ථය වචන දාලා තියෙන අදි වචනයක් දැම්මම වාචික වුණා නේ දැන් අර නාම රූප සම්බන්ධතාව වුණ දැම්මනේ නමක් ඒක තමයි අපිට අදි වචනේ දාපු ගමන් මොකෝ සිද්ධ වෙන්නේ ඒකට නමක් වැටුණානේ
නම කියනකොට ඊට පස්සේ අපිට දැන් නමනේ වැදගත් වෙන්නේ. අර අපි දන්නේ අපේ පසුබිමේ ප්‍රතිබිම්බයක් නැවුණු කතාව. බුදුහාමුදුරන් වහන්සේ කියලා දෙනකම්. අපි හිතන් ඉන්නේ ඒ දෙයට කියවෙන දෙයක් බාහිර වස්තු වශයෙන් තියෙනවායි කියලා. ඒ කියන්නේ බාහිර මොකුත් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. අපිට මැවෙන එක බාහිර තියෙනවමයි කියලා හිතන්නේ. ඒ අපි මේ සංකල්පණීය වශයෙන් අපි ඒක ගත්තේ නමුත් බාහිර රූපයක් තිබුණා එතන. ඔව් කකරේ ගත්තේ මොනවා. නමුත් ඒකට අදාළ සංකල්පණය සහ සංකල්පීය අත්දැකීම තියෙන්නේ අපේ අභ්‍යන්තරයෙන් එන එක. එතකොට ඕක අර සාමාන්‍ය අපි කියනවා මේ literal meaning මේ ඊළඟට මේ psychological meaning කියලා අර්ථ දෙකක් තියෙනවා. ඔක මම අර ඉංග්‍රීසි වචන වලට පාවිච්චි කරන්න කැමති නෑ මේ. නෑ වංශික එහෙම කියන්නේ පා දැන් මේ අපේ සමාජයේ හුරු වෙලා තියෙන නිසා එහෙම වුණාම ඊට දෙවිය පැහැදිලි වීමක් වෙනවා සම. මොකද අර මේ අර වාචිකාර්ථය කියලා කිව්වට හරියට යන්නේ නෑ කෙනෙකුගේ හිතට. දැන් literal meaning කිව්වම literal meaning කියන එක තේරෙනවා කට්ටියට. එතකොට psychological meaning දැන් අර අපි අර තද ගතිය අර ගති ලක්ෂණ තියෙන්නේ අපේ මානසික පැත්තේ අපේ අත්දැකීම හැටියට. මොකද අපි අත්දකිනකොට මනසනේ එතෙන්ට සම්බන්ධ වෙන්නේ. එතකොට ওই කාරණාව අරගත්තයින් පස්සේ ගොඩාක් දේවල් නිරවුල් වෙන්න ඔය අදහස ප්‍රයෝජනවත් වෙනවා. මේ ධර්මයේ තියෙන ගොඩාක් දේවල්. මොකද දැන් සමහර වෙලාවලට මේ දැන් අපි බුදුහාමුදුරු දේශනා කරන සමහර කාරණාවල් මේ අපි නිකන් කාලය අවකාශයට දාලා තමයි තේරුම් ගන්න මහන්සි ගන්න. අහවල් දේ අසවල් තැන අසවල් වෙලාවේ කියලා. නමුත් මේ මනසින් මවාපු දේවල් වලට එහෙම නෑනේ. දැන් අර එක ස්වාමීන් වහන්සේ නම බුද්ධ කාලයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තටම නැති තැන හෙව්වයි කියලා කතාවක් තියෙනවා. මේ නැත්තටම නැති තැන නෙමෙයි. මොකද නිරුද්ධ වෙන තැන. නිරුද්ධ වීමක් ගැන හෙව්වයි කියනවා. දෙවියන්ගෙන් මට්ටමෙන් එක ඉහළ දෙවිවරුන්ගේ මට්ටමට ගිහිල්ලා තමයි අනේ කවුරුවත් දන්නේ නැහැ. අන්තිමට බුදුහාමුදුරන් වහන්සේ ආපුවා බුදුහාමුදුරන් වහන්සේ මේ කාරණේ ලීල් කරලා දුන්නනේ. ඒකේ තේරුම මොකක්ද එතකොට කියලා. එතකොට එතනදී පෙනුණා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන தত্ত্ব නැත්තේ තැනක හෝ වෙලාවක කතන්දරයක් නෙමෙයිනේ. අපේ මනසේ අපේ අත්දැකීම් වල අපේ මනස දැන් විඥාන නාම රූප සම්බන්ධතාව නැත්තම් පිහිටන්න තැනක් නැහැනේ. යත්ත මොකද්ද එතන තියෙන්නේ යත්ත නාමංච රූපංච අසේ සමුපරුජ්ජති කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශන යම් තැනක නාම රූප නොපිහිටයිද නාම රූප නොපිහිටන තැන මේ අවකාශයේ තැනක නෙවෙයි මේ අරහත් ඵල සමාපත්තියෙන් ඉන්න රහතන් වහන්සේ තුලයි ඒක වෙන්නේ. ඉතින් අපි වෙන තැන් හොයනවා. මම හිතනවා ස්වාමීන් වහන්සේ ඒක නම් තවදුරටත් මම විතර ප්‍රේක්ෂකයෝ මේ ගැටළු අමාරු වැටෙනවා කියලා වහන්සේට මම කියන්නේ වහන්සේ මම හිතනවා ඒ ටික අපි පසුවට සමදාන නැත්තම් මේ මම හිතන්නේ එච්චරටම මේ ඇත්ත පැටලීම අපල නාම රූපයන්ගේ ඔබ වහන්සේ දැන් කතා කරනවා නාම රූපයන්ගේ පිට නොස්තීමක් ගැන. එතකොට දැන් අපි මෙච්චරලා කතා කරා නාම රූපයන්ගේ ක්‍රියාවලිය. අපි එහෙනම් ක්‍රියාවලියට අදාළව කතා කරනවා. ක්‍රියාවලියට අදාළව කතා කරනකොට මම කිව්වේ අපිට කාරණේ ඇත්ත. ගැඹුරු වැඩි වුණොත් මේ ගමන දැන් ඔය ද්වේතානුපස්සනා සූත්‍රයේදී ඔන්න අපිට හොඳ කාරණාවක් කියලා දීලා තියෙනවා. ඔය නාම රූප ගැන. දැන් ඔය නාම රූප ඉතින් ලැබුණත් ඉතින් මොකක් වෙනවද කියලා කට්ටියට හිතනවත් ඇතිනේ නේද? ඉතින් ඔය දැන් අපි මේ ලෝකයේ එදිනදා ජීවිතය ගත කරන දැන් අපි කියවන අර සාමාන්‍ය සංජානන මට්ටමේ එදිනදා ලෝක ව්‍යවහාරයට අනුකූලව අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ වුණත් මේ සිවුර නිවනට අයිති දෙයක් හැටියට නෙවෙයිනේ. මේ කයක් දරන නිසා අවශ්‍ය කරන වස්ත්‍රයේ ප්‍රායෝගික අර්ථය දෙන දෙයක් නේ. එතකොට ව්‍යවහාරයක් තුළනේ ඉන්නේ. උන්වහන්සේ පිටු වළඳන්නේ ඒක ව්‍යවහාරික ජීවිතේනේ. ඊළඟට උන්වහන්සේ සද්ධර්මයේ දේශනා කරන්නේ අර අපි කතා කරපු අර නාම රූප අත්දැකීම් වලට දාපු භාෂාවෙන්නේ. දැන් වෙන මොකෙන් බණ කියන්නද නේද? බණ කියනකොට උන්වහන්සේ දේශනා කරපු දේ. එතකොට මේ සාමාන්‍ය සංජානන මට්ටම භාවිතා කරනවා. නමුත් ඒ තුල උන්වහන්සේලා
මේ එතනට සීමා වෙන්නේ නැහැ. අපිට කියනවා ශ්‍රාවකෙන් හැටියට එතනට සීමා නොවි එහාට ඉදිරියට එන්න කියලා. ඒ ඉදිරියට එන්න කියලා කියනකොට නාම රූප ගැන කියලා දුන්නකොට මේ දෙවියන් සහිත ලෝකයාම ඉන්නේ අනත්තනී අත්තමානී. දැන් අත්ත කියන්නේ තමා කියන එකනේ. අත්තමානී කියලා කියන්නේ මම මගේ කියලා මැනගන්න ගතියනේ. මම මගේ කියලා මැනගන්නා ස්වභාවය තමයි දෙවියන් සහිත මිනිස්සුන් සහිත කාටත් තියෙන්නේ. සතෙකුටත් ඒකනේ තියෙන්නේ. දැන් අපි කියමු යම් සතෙකුට සතුරෙක් මේ පහර දෙන්න එනවා වගේ දැනුනොත් එයා බියේ පලා යනවා නේද? මොකද මම මගේ කියන චින්තාවෙන් තමයි එයා එහෙම පලා ගියේ නැත්නම් එයා අර වෙනත් මේ සතෙකුට ගොදුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පලා ගිහිල්ලත් ගොදුරු බේරෙන්න බැරි අවස්ථා තියෙනවා නේ. ඕන තරම්. එතකොට ආන්ගේ වගේ මේ ව්‍යවහාරය ඒකයි අනත්තනිය ආත්මානිය ආත්ම මානෙන් යුක්ත ආත්ම ස්වභාවයක් එහෙම ගන්න දෙයක් නැති තැන ඒ මානෙන් ඉන්න දෙවියන් සහිත ලෝකයේ දිහා බලන්න. පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ අර ඇහි කන නැහැ දිවකය මන ඇසුරෙන් අපි අල්ලගන්න විඥානය අපට අල්ල දෙන මේ නාම රූපවල තමයි අපි වැදගන්නේ. අද වචනයක් ඔබ වහන්සේ කිව්වා මඤ්ඤති. මඤ්ඤති. ඒ කියන්නේ මම කොට ගැනීම. ගැනීම. අවිද්‍යාවෙන් බාර ගැනීම. බාර ගැනීම. එහෙමයි. එතන මඤ්ඤති කියන වචනේ ඒ හොඳ තේරුමක් තියෙනවා අපිට. ඉදං සච්ඡන්ති මඤ්ඤති. මෙය සත්‍යයයි හිතාගනි. දැන් බලාගෙන ගියාම අපි මේ කවුරුත් හිතාගත්ත අත්දැකීම් ක්‍රමයක තමයි. දැන් අපි ඒ හිතාගත්ත දේවල් වලට තමයි ලොකු වටිනකම් දීලා සමාජයක දීලා දැන් ඒව ගැන ඉතින් අපිට මහා පාරට්ටුවට කතා කරන්නත් පුළුවන්. ඔය අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කී එහෙම තියෙනවනේ වචන. අභිනන්දති කියන්නේ දැන් ඒ අපි මවාගත්ත ඒවා ගැන හරිය සතුටු වෙනවා. නැවත නැවතත් බලාපොරොත්තු වෙනවා. අභිවදති කියන්නේ ඒවා ගැන පාරට්ටු කර කර අනිත් අයත් එක්ක කතා කරන්නේ. ආපා කියලා වැඩක් නැහැ කියලා එහෙම කියන්නේ ඒවට තමයි. මව ගන්න ඒවට. අජ්ජෝසාය තිට්ඨති හිතෙන් ගිල ගන්නවා. හිතේ රුවා ගන්නවා, රඳවා ගන්නවා. දැන් ඒක තමන්ට මනසට අයිති. ඒ කියන්නේ දිට්ටි මට්ටමට ගියා. තණ්හා මාන දිට්ටි කියලා තමයි ඔය කිව්වේ වෙන විදිහකට. එතකොට ඒ தත්වෙට ආවේ මොනවද? අර අපි එදිනෙදා දකින්න නාම රූප අත්දකින්න ලෝකේ. ඔබන්ට කිව්වේ දැන් ස්පර්ශය තින්නන් සංගති පස්සේ වුණාට පස්සේ පසුව සිදුවෙන මේ විපරම තමයි මේ ක්‍රියාවලිය. ඔව්. කුෂ්ණාමාන ඒ ඔක්කොම එනවනේ. ඔක්කොම එනවා. පසුපච්චය වේදනායක ස්පර්ශ ප්‍රත්‍යයෙන් වින්දනය වෙනවා. ඒ කියන්නේ අර ප්‍රපංච සංඥා කියන්නේ සංඥාස ඕන්න ඔතන තමයි පපංච සංඥා සංඛා සමුදාචරණය කියලා තියෙන භාවිතාවක්. පපංච කියලා කියන්නේ දැන් අපි නොඑක් දේවල් අපි ඇහින් කනින් නැහෙන් අත්දැක්කාම තණ්හා මාන දිට්ඨි පැත්තට වැටි අපේ හිතේ රැඳෙනවනේ දැන් මේවා. දැන් මේ නාම රූප ලෝකයක් විතරයි අපි අත්දැක්කේ කියලා කල්පනාවක් නැහැ. ඇත්තම කියලානේ හිතන්නේ ඉදං සච්ඡන්ති මඤ්ඤති කියන එකනේ මේ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සත්‍යයි කියන හැඟීම උඩ අපි ඒ අත්දකින්න ලෝකය අපිට ස්ථිරසාර කරගන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඒ ගැන සිතවිලි මව ඉන්නවා. සංකල්පනා ජාලයක් ඕකට හැදෙන්නේ. ඔය මේ ඕක තියෙනවා අර මදුපිණ්ඩික සූත්‍රය අපි කතා කරපු ටිකෙත් ඔතෙන්ට එනවා. තින්නම් සංගති පස්සෝ කියන තැන ඉඳලා පස්සපච්චය වේදනා කියන්නේ විඳිනවා. යං වේදේති තං සංජානති. විඳගත් දේ තමයි හඳුනගන්නේ. විඳ ගන්නා දේ තමයි හඳුනගන්නේ. යං වේදේති විඳ ගන්න දේ තමයි හඳුනගන්නේ. යං සංජානති තං විතක්ඛේ. අන්න තැනකට ඒ හඳුනා ගන්න දේම තමයි විතර්කණය කරන්නේ. විතර්කණය කරනවා කියනකොට ඒ ගැන සිතිවිලි මවනවා කියන එකයි. චේතනා කොට නගනවා කියන එකයි. යං විතක්ඛේති තම් පපංචිත. අන්න ඔය සංකල්පනා ඉහවහා යෑමක් වගේ එකක්. මොකද දැන් මේ ඒකේ තේරුම දැන් ඔය සමහර වෙලාවල් වලට ඔය ගීත සාහිත්‍යයක් තියෙනවා නේද අපේ සමාජයේ. ඔය ගී පබඳුන් ටිකක් නිරීක්ෂණය කරලා බලන්න. පබඳුන් හිතේ ගොඩනැගිච්ච සංකල්පනා ජාලයක් ඔස්සේ
දැන් එයා ඒ සිතුවිලි විසින් එයාව මෙහෙවන මට්ටමට ඇවිදින් තියෙනවා. ඒකෙන් සමහර අය අඬනවනේ. ඒකනේ. ඒ කියන්නේ දැන් සංකල්ප ඉහවහා යෑමක් වෙනවා. දැන් අපි කෙනෙක් යම්කිසි මානසික වශයෙන් යම්කිසි ඒ විදිහේ ප්‍රපංච ගොඩනගා ගත්තන් පස්සේ කොච්චර කිව්වත් අහන්නේ නෑ ඔය මොනවා කිව්වත් මේක තමයි කියලා තමයි ඒක අල්ල ගන්නවා. පපංච සංඥා කියලා කියන්නේ දැන් සංඥා ආවනේ කලිනොත් ඒ කියන්නේ අපේ ව්‍යවහාර වෙලා ඇති වෙන හැඳිනීම් රටාව. සංකා කියන්නේ ගණන් වැටීම, ගණන් ගැනීම. පපංච සංඥා අපි දැන් සංකල්ප මවගෙන සංඥා හදාගෙන හිතට ගණන් වැටිලා ඒ පපංච සංඥා සංකා විසින් දැන් පුද්ගලයාව මෙහෙවනවා. තතෝ නිදානම් පුරිසං. ඒ කියන්නේ අර පපංච සංඥා සංඛාව කියන එක හේතු කරගෙන නිදාන කරගෙන දැන් ඒ පපංච සංඥා සංඛාවම මෙයාව මෙහෙවනවා. එයාව මැඩගෙන ඉන්නවා. සමුදාචරණය. පපංච සංඥා සංඛා සමුදාචරණය කියලා කියන්නේ. දැන් හිතවිලි මවලා හිතවිල්ල විසින් දැන් මෙයාව මෙහෙවනවා. කෙටි කියනවා. මවාපු හිතවිල්ල විසින් එයාව ඒක පුඤ්ඤාභි සංකාර හැටියට මෙහෙවුවත් අපුඤ්ඤාභි සංකාර හැටියට මෙහෙවුවත් ආනජ්ජාභ සංකාර හැටියට මෙහෙවුවත් ඔහු කරන්නේ ප්‍රපංච කිරීමක්ම තමයි. එතකොට ඔය විදිහේ මේ දෙයක් අපි මේ නාම රූප අත්දැකීමත් එක්ක ඈතට ක්‍රියාත්මක කරනවා. මේ කාරණාව බුදුහාමුදුරන් වහන්සේ ලෝකයාට මහත් වූ කරුණාවෙන් තමයි කියලා දෙන්නේ. දැන් ඔය සමාජයේ තියෙන යම් ගැටුම්කාරී ස්වභාවයන් හා මොනවා හරි ඉතින් ගැටුමක් නැතත් නිතන් ඔය සන්තෝෂෙන් උඩ පැනලා ජීවත් වෙනවා දකින්නකොට තියෙන්නේ මොකද්ද? අර පපංච සංඥා සංඛාවෙන්ම පුද්ගලයා මෙහෙ වෙන ආකාරය. ඉතින් දැන් මෙහෙම කතා කරනකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ඉතින් බේරිලා ඉන්න විදියක් නැහැ නේ. ඕකෙන් කියලාත් හිතනවා කෙනෙකුට නේ. මම හිතන්නේ බේරිලා ඉන්න බෑ තමයි. සත්‍ය ඔය කියන වහන්සේ විග්‍රහ කරපු ඒ සත්‍ය අවබෝධ වෙන තුරුම මේකෙන් බේරෙන්න ඉන්න. ඔව් එහෙමනම් බේරෙන්න බෑ. හැබැයි මේක අවබෝධ කරගන්න කෙනාට තියෙනවා බේරීමේ හැකියාව. ඔන්න ඕක තමයි ඔය පිණිස තමයි ඔය විශේෂ නුවණක් ඕනෑම යෝනිසෝ මනසිකාරය ඕන කීකේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ ඒ හින්දානේ. එයාට ඊට පස්සේ ටික ටික බේරෙන්න පුළුවන්. මොකද දැන් බුදුහාමුදුරුවෝ වදාළන්නේ දැන් අර අපි කලිනුත් කිව්වේ සංජානාති මට්ටමේ ඉන්නකොට මේකට ඉතින් අහු වෙලාම තමයි. අවිජානාති මට්ටමේ විශේෂ නුවණින් බලන්න පටන් ගත්ත එක්කෙනා යෝනිසෝ මනසිකාරය පාවිච්චි කරනවානේ. මොකද සංසාරේ පරණ පුරුද්දේ හැටියට මොකද කාලාන්තරයක් මේ රූප දැකලා සද්ද අහලා ගන්ධ රස ස්පර්ශ ලැබලා පරණ හුරු පුරුද්ද තමයි ඩග් ගාලා පනින්නේ. ඒ පනිනකොට මේ තැනත්තා මොකද කරන්නේ? අර ධර්මයේ දන්න හින්දා මේකට මම ඉඩ දීලා බෑ. මේක සිතුවිලි මාත්‍රයක් විතරයි. විඥාණය විසින් මවල දුණු නාම රූප අත්දැකීමක් විතරයි. කියන බව නුවණින් දකින්න මොකද වෙන්නේ? අර මමත්වයෙන් ඉස්සරහට පණින ගතිය දුර්වල වෙන්න පටන් ගන්නවා. ස්වාමීනාසේ දැන් මාත්‍රකාවෙන් අපි පොඩ්ඩකට වෙනස් වුණාද කියලා මට හිතෙනවා. ඔබ වහන්සේ ස්පර්ශය ගැන මේ විග්‍රහ කරේ. අතර මාත්‍රකාවෙන් පිට ගියේ නෑ. ස්පර්ශයේ සිදුවෙන ක්‍රියාව ස්පර්ශයේ නැමැති ක්‍රියාවලියට පසුබිම් වුණු කොටස තමයි ඔබ වහන්සේ විග්‍රහ කරේ. ඒතර ඔබ වහන්සේ දැන් විග්‍රහ කරපු අර මට මේක වැරදි විදියට ගැනීම කියන එක කියන සක්කාය දිට්ඨිය කියන එකද ස්වාමීන් වහන්සේ උතන්දී? ඔව්. දැන් මෙහෙම දෙයක් තියෙනවා උතන. දැන් මේ අපි දැන් පුංචි අපි ඉතින් මේක ටික ටික කතා කරන තේරුම් කරගන්නේ. අපි ඉතින් මේ අපට අරමුණු ලැබෙනකොට එක හිතකින් නෙමෙයි දැන් ওই විඥාන නාම රූප හිත ප්‍රවාහයකින් තමයි අපට ලෝකේ අත්දකින්න වෙන්නේ. විඥාන නාම රූප සිත් ප්‍රවාහයක්. මොකද විඥාන නාම රූපමවනවා නාම රූපේ විඥාණයමවනවා. ඉතින් දැන් ඕක කොහොමද අපි
මේ වෙලාවේ දැකගන්නේ කියලා අපි පශ්චාත්තාප වෙන්න මේ කියන්නේ අපි මේ මන්දෝත්සාහී වෙන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕන කරන දේ තමයි මේ සිත් ප්‍රවාහයක් හැටියට බව දැනගැනීම. දැන් අපි අර කියවනේ රූප අත්දකින්නවා කියලා, විඳින් අත්දකින්නවා කියලා, හැඳිනීන් චේතනා කියලා කිව්වේ සංස්කාරමනේ විඥාන. දැන් මේ එකක් නෙමෙයි. දැන් අපි හිතමු අපි සින්දුවක් අහනවා කියලා. ඕක සාමාන්‍ය විනාඩි 3ක් වගේ කාල සීමාවක් දුවන එකක් 3ක් 4ක් නේද? දැන් ওই සින්දුව කොහෙද තියෙන්නේ කියලා අපි බලමු. එතකොට වඩාත් ලේසියි මේක තේරුම් ගන්න. සින්දුව කොහෙද තියෙන්නේ? දැන් අපි ඉතින් හිතනවා ඒක මොකක් හරි ඒ ප්ලේ වෙන යන්ත්‍රයේ තියෙනවා කියලා. යන්ත්‍රෙත් නෑ සින්දුවක්. අපි කියමු ටේප් එකේ CD එකේ පෙන් එකේ ඔය කොහෙද සින්දු නෑ ඔය එකකවත්. ඈ නමුත් මොකක් හරි එකක් ඕකේ මේ ශබ්ද වෙනවා. ඒකට අදාළ යන්ත්‍ර සූත්‍ර වලට දාපුවාම ඒක ශබ්ද වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු කට්ටියක් එක්ක වෙලා ගායකයෙකුයි වාද්‍ය මණ්ඩලයකුයි එක්ක වෙලා ගයන්නත් පුළුවන් නේ. ඈ සජීවීවම. එතකොට එක් එක්කෙනා Tamanගේ කෑලි කර කර ඉන්නවා. නේ? මේ සින්දුව හැදෙන්නේ කොහෙද? වන්ද කියන්නේ එතන සින්දුවක් නෑනේ. එකක් කිව්වා තව කෙනෙක් එතන සින්දුවක් නෑ. සින්දුවක් නෑ. සින්දුව හැදුවේ මගේ සිතේ. අන්න හරි. ඒ ගායන අයයි වයන අයත් සින්දුව හදාගනිමින් ගයනවා වයනවා. අහන අයත් සින්දුව හදාගනිමින් සමන් දෙලා ඒක සෝත විඥානයේ ක්‍රියාකාරීත්වය තුළ සින්දුවක් අපේ මනසින් හදාගන්නවා. ඒ කියන්නේ දැන් ඔය රිද්මය කොහොමද එන්නේ? රිද්මය දැන් රිද්මයක් තියෙනවානේ තනුව කියලා කියනවා. ඊළඟට වල තියෙන තාල කියලාත් එකක් තියෙනවානේ අර එක නේ? ඒවල දැන් ඕවා ඔක්කොම එන්නේ දැන් ඒවා අපි අල්ලගන්නේ ඒවා හඳුනගන්නේ අපි විඥාන නාම රූප සිත් ප්‍රවාහයකින් එක හිතකින් පුළුවන් ද සින්දුවක් අහන්න සද්දයක් සද්ද වාරයක් දැන් අපි කියමු දැන් එකිනෙකට ගැට ගැහිමකින් සින්දුව වෙන්නේ ගැට ගහලානේ ඊළඟට අපි කියමු එක වාද්‍ය භාණ්ඩයක දිගට ඇදෙන හඬක් යනවා කියලා. ඒ දිගට හැදෙන එක හඬක් කියලාද ගන්නෙ මොහොතක් පාසා හඬ අමුණගෙන වැලක්ද ගන්න වෙන්නේ. වැලක් නෙනේ. ওই විදිහට ගත්තාම මේ විඥාන නාම රූප. මොකද ගායකයෝ වචන කියනවා නේද? වාද්‍ය කරනවා එක භාණ්ඩ වාදනය කරනවා. භාණ්ඩ කීපයක් එකට වාදනය වෙන සවුන්ඩ්ස් තියෙනවා නේ. දැන් ඔක්කොම අපි හරියට එඩිට් කරගෙන සසඳගෙන අපි ගීතයක් අත්දකිනවා. ඒ අත්දකින්න ලෝකයක් තමයි. එතකොට උතන කොච්චර විඥාන නාම රූප කොච්චරද? ගණන් කළ හැද්ද? වෙන ගණන් කරන්න. මෙන්න අපිට ලෝකෙ මැවෙන හැටි. සම්මාසාර විනෝපම සූත්‍රය කියලා තවත් සූත්‍රයක් මම අහලා තියෙනවා. ඒකෙදිත් ඔය තත්ත්වේ නේද පැහැදලා දෙන්නේ රජතුමාට? ඔව් නේ රජුරෝ හිතාන්නේ මොකද්ද මේ හඬ ගේන්න කියලානේ කියන්නේ. හසමොත් හඬ ගේන්න කිව්වට හඬ ගේන්න බෑනේ. ඕන්නේ ඉතින් අර වීණාවයි ඒ වීණාවේ අර මොකද්ද ඒකට කියන්නේ ඔය ඒක හඬවන එකයි. ඒක අල්ල විසිකලා පල්ලා දැම්මද කොහෙද කියලා කියනවනේ. මේකනේ මට ඕනේ අර සද්ද කියලා. ඒ සද්ද කියන්නේ අපි මවාගත්තු දෙයක්. මොකද ඒක ගෙනාවට ගේනවනම් ගේන්න වෙන්නේ අර දෙක තමයි. වෙන දෙයක් ගේන්න බෑනේ. දැන් ගායකයෙක් කියන සින්දුව ගේන්න ගොත් ගායකයවයි භාණ්ඩ ටිකයි කියනවා මිස සින්දුව ගේන්න දෙන්නේ ওই විදිහට ගත්තාන් පස්සේ අපේ ව්‍යවහාරික ජීවිතේ මුළුමනින්ම මේ නාම රූප අධ්‍යක්ෂින් ලෝකේ තමයි. ඊළඟට මේ හොඳ මේ අපේ අර මහා ව්‍යුහ කියන සූත්‍ර දේශනාවේදී අපේ සුත්ත නිපාතේ අපේ බුදුරජාණන් වහන්සේ හොඳ කාරණාවක් කියනවා. මේ පස්සන්නරෝ දක්ඛිති නාම රූප. නරෝ කියන්නේ පුද්ගල මනුෂ්‍යයා කියන එකනේ. පස්සන් කියන්නේ දකින්න එක්කෙනා. ඉතින් ඒ දකින්න කියන විතර නෙවෙයි අහන ආග්‍රහණ කරන රස විඳින ස්පර්ශ කරන ඔක්කොටම ගන්න පුළුවන් ඈ. මොකද්ද දකින්නේ? නාම රූපේ. දිස්වානවා ඤසති තානි මේවා. දැකලා දැනගන්නේ නාම රූපය. දැන් අපි හිතාගෙන වෙන වෙනව දකින්නවා කියලානේ. ඈ එතකොට කාමම් බහුම්
පසතු අප්පකම්වා නහි තේන සුද්ධින් කුසලවද. ඒ කියන්නේ බොහෝ කොට වේවා ස්වල්ප වශයෙන් හෝ වේවා මොනවා ගත්තත් මේ නාම රූප විතරයි අපි අත්දකලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳ කුසලතා ඇති උදවිය ඔය කියන විදිහේ නාම රූප අත්දැකීම් ක්‍රමයකට සීමා වෙලා මොන දෙයක් කළා සුද්ධියක් නම් බලාපොරොත්තු වෙන්න බැරිය කියලා. දැන් සමහර වෙලාවට අපිට දැන් අපි මේ නාම රූප රහස දන්නේ නැතුව අපිට පුළුවන් භාවනා කරන්න. ඒ භාවනා කරනකොට අපේ සිත ඒ භාවනාවට අනුරූපව ඒකාග්‍ර වෙලා අපේ සිත සකස් වෙන එක හරි. නමුත් අපිට විමුක්තියක් නෙවන කරන්නේ. නිවන් අරමුණක් නෙවෙයි. නිවන් අරමුණ කරා ගමන් කරන්න අපට වැදගත් වෙන්නේ ඕකයි. මේ ක්‍රියාවලිය අවබෝධයෙන් තොරව කරන භාවනාවක් තුළින් නිවනක් රසක් කරගන්න බෑ. දැන් අපි මදකට බලමු. දැන් අපිට පුළුවන් මේ නාම රූප කතාව කියනකොට හුඟ දෙනෙකුට හිතෙන්න පුළුවන් ඇතැම් දෙනෙකුට මේ ඔය නාම රූප නෙමෙයි කොයිතරම් දේවල් දැන් මේ ලෝකේ ඉන්න විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවද කියලා. නමුත් අන්තිමට බලන්න ඕන ඒකයි අර ස්වල්ප දෙයක් හෝ වේවා ලොක්කුවට හෝ වේවා හොයාගත්තත් හොයාගෙන අන්තිමට තියෙන නාම රූප විතරයි බුදු කියලා බුදුහාඳුර වදාරන්නේ. අපි කියමු දැන් දුරේක්ෂයෙන් ඈත අන්තරීක්ෂයේ චක්‍රවාටයක එහෙම නැත්නම් මොකද්ද ඒවට කියන්නේ අපි නවීන මේ බාහන්දයක් ප්‍රබල එකකින් අන්තිමට බලන්නේ ඇහෙන්නේ නේ නාම රූපයක්ම තමයි. ඒ ගන්නෙත් ඔක්කොම නාම රූප සටහන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මට මතකයි මේ ඔය මොකද්ද ඒක ඔය විදිහේ ඡායා රූපයක් දැකලා හැන්දක් වගේ එකක්. ඒ හැන්දිත් තියනවා කියලා මෙහි ඉන්න කවුරු හරි මේ විද්‍යාඥයෝ කියනවා හැන්ද ඈ මොකක් හරි ඒ හැඩයට දූවිලි ගොඩක් දකින්න ඇති. ඒක අරක වැටෙනකොට මේ විදිහේ සලකුණු තිබුණා සමහරවිට හැඳි මිනිස් ශිෂ්ටාචාරයක් ඇති කියලා ඉතින් හිතනවා. ඉතින් ඒ වගේ ඒවා ඒ හැම තැනදීම ඔබ වහන්සේ කියන්නේ දේශනා කරන්න අපිට වටහලා දෙන්න විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ මේ නාම රූපයක්ම තමයි කියන්නේ. වෙන මොනවක් වන්න මේ නාම රූපයක්ම තමයි අපි අල්ලන්නේ. වෙන මොකක් කියලා දැනගන්නද අපි? එතකොට අපි කියමු භාවනා වඩනකොට ප්‍රථම ධානය ලැබුවා. ප්‍රථම ධානය කියන්නේ මොකක්ද? ඒත් නාම රූප. ඒකින්ද තමයි අපේ බුදුරජාණන් වහන්සේ එතෙන්දී නාම රූප නිරෝධයක් නෑ. ප්‍රථම ධානයේදීත් නෑ ස්වාමීන් වහන්සේ. නෑ. ද්විතීයික ධානයේදීත් නෑ. තෘතීයික ධානයේදීත් නෑ. චතුර්ථ ධානයේදීත් නෑ. චතුර්ථ ධානයේදීත් නෑ. ආකාසානං ඡායතනෙදීත් නෑ. එතනත් ඒ විදිහේ අත්දැකීම් ආකාරයේ නාම රූප ක්‍රියාවලිය. හැබැයි එතනදී දැන් ඔය අරූප සමාපatti කියනකොට රූප කතාව කතා කරන්නේ නැහැ. මොකද නිමිති කරගන්න බෑනේ සංඥා කොටසක ඔස්සේ ඒ සමාධිය වැඩෙන්නේ. ඒ නිසා වේදනා සංඥා සංකාර විඥාන හතර විදර්ශනාවට ලක් කරන්නයි කියලා කියනවා. එතකොට වේදනා කියේ සංඥා කියේ ඔය ටික තුනනේ. ඊළඟට විඥාන කියේ මේ විඥානේ තමයි. එතකොට ඒ අත්දැකීම් තලවල පවා මේක තමයි තියෙන්නේ. කොච්චර ලස්සන විග්‍රහයක්ද. ඒකනේ. ඕකට මම හොඳ කාරණාවක් මතක් කරන්න. අපේ බුදුහාමුදුරන් වහන්සේ හම්බෙන්න දවසක් රාත්‍රියක අවලු මේ ගටිකාර මහා බ්‍රහ්මයා. ගටිකාර මහා බ්‍රහ්මයා ඇවිදින්න බුදුහාමුදුරුවෝ මම හිතන්නේ මේ කවුද ආවේ කියලා එච්චර හිතන්න නැතුව ඇති. ඉස්සර වෙලා මේ කටිකාර මහා බ්‍රහ්මයා පණිවිඩයක් කිව්වා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා හත්නම මේ අවිහ බඹ මොකද මේ අනාගාමී කෙනෙක්නේ. එහෙමයි. අවිහ බඹලව උපන්නා මේ උපදිනකොටම රහත් වුණා. හැබැයි මේකත් අර ටිකක් පස්සට කියන්න තියෙන එකක් තමයි මම අදින් කියවෙන්නේ. කමක් නැහැ උනාට. අපි නැවත ඒක විග්‍රහ කරන්න. දැබ්බාන්සේ කිව්වා වගේ මේවා කරුණෝ මනසේ තැම්පත් වෙලා තිබිලා අපි ඉදිරියේදී ඒක ගන්නකොට පහසුයි. එතනදී මේ ඊට පස්සේ කොයි ශාසනයද කියලා හැවල බුදුහාමුදුරුවෝ. ඉද මේ ශාසනය.
මොකක්ද දැනගෙනද? ඊට පස්සේ මෙයා මේ ගාතාවක් කිව්වා. ඉද දිට්ඨ සුතමුත් නෑ. යත් නාමංච රූපංච අසේසං උපරුජ්ජති තන්තේ ධම්මං ඉදඤ්ඤාය අච්චිතු භව බන්ධන. ඒක තේරුම මොකද? යම් තැනක නාම රූප යත් නාමංච රූප ඉතිරි කියන්නේ නොපිහිට ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැද්ද? නොපිහිටන්නේ නේද? යම් තැනක නාම රූප නොපිහිටන්නේද? ඒ ධර්මය මේ සසුනෙන් දැනගෙන භව බන්ධනයේ සින්දාව මේ සසරෙන් මිදෙන්නම තියෙන දැක්මක් මේ ලබා ගන්න කියන හැඟීමත් ඇති කරගන්න හොඳයි මේ සාකච්ඡාව කරනකොට මේක වරි වටින දෙයක්. එතෙන්දී ඔබ උලුප්පා දක්වන්න උත්සාහ කරන්නේ නාම රූපයන්ගේ පිළිබඳ අවබෝධය තුලයි මේ භව බන්ධනයේ සිඳින්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ අහනවා මේ ඔබ කවුද මෙච්චර ගැඹුරු දේවල් කියන්නේ? ඇයි ස්වාමීනි මම ඉතින් කාශ්‍යප බුදුහාමුදුරන් වහන්සේ කාලේ ඔබ වහන්සේගේ යාළුවනේ. ඔබ වහන්සේ කාලේ ජෝතිපාල මං ගටිකා. හොඳයි. මම හම්බුණා. පරණ මිත්‍ර බුද්ධාන්තරයකට පස්සේ හම්බුණා ඇති ඒ සූත්‍ර කියනවා. ගතන්දර ගටිකාර. ගටිකාර සූත්‍ර. ඔක තියෙන්නේ දේවතා සංගතෙත් තියෙනවා, දේව පුත්‍ර සංගතෙත් තියෙනවා. මේ ඒකම සූත්‍රය. හරිම මේ අහන්නත් සතුටුයි එහෙම ඒවා බුද්ධ දේශනාව තුළ සටහන් වෙලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා එතකොට ගටිකාර මහා බ්‍රහ්ම මේ නාම රූප කතාව ඉගෙන ගත්තේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේගෙන්. ඉතින් එතකොට කොයි බුදු කෙනෙක් ලෝ පහළ වුණත් ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකයට කියලා දෙන මහා ගම්භීර සත්‍ය මේ නාම රූප විභාගය. ඒ නිසා වෙන්නේ ස්වාමීන් වහන්සේ අරකට මහා නිදාන සූත්‍රය කියලා කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහටයි අපිට මේ නාම රූප කතාවේ තියෙන වටිනාකම දකින්න තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි මුලට ගියොත් අපේ වහන්සේ ස්පර්ශය පිළිබඳ තින්න සංගති පස්සෝ මේ තුන් දිනකගේ මේ එකතු නිසා ස්පර්ශයක් සිදු වුණා. එහෙනම් මේ ස්පර්ශය ප්‍රධානයි මූලිකයි නේද ස්වාමීන් වහන්සේ පැහැදිලිව මේ සත්‍ය සසරට බැඳීමට. ඔව් මොකද පස්සය කියන එකට දැන් ওই නාම රූප සම්බන්ධතාව ගොඩනගන්නේම පස්සේ කියලා මේක නාමජ රූපංච පටිච්ච පස්සා කියලා කියන්නේ. නාම රූප සම්බන්ධතාවෙන් තමයි මේ පස්සේ ගොඩනගන්නේ කියලා. එතකොට පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා අපි අර කලින් මතක් කරගත්තා. සියලුම දේවල් ස්පර්ශයෙන් තමයි සමුදය වෙන්නේ කියලා. ඒ නිසා අපිට තව එක දෙයක් පැහැදිලි වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ යම් දෘෂ්ටිවාද මොනවා හරි තිබුණා නම් ඒ දෘෂ්ටිවාද තිබුණා ඒ අපි අහලා තියෙනවානේ මහා බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම දෙසටක් දෘෂ්ටි එහෙම කතා කරනවා. ඔව් දෙසට 62ක්. ඔව්. එතකොට මේ 62ක් දෘෂ්ටි ඔක්කොම හැදිලා තියෙන්නේ මේ නාම රූප ක්‍රියාකාරීත්වය දන්නේ නැති නිසා මේ අපි සාමාන්‍ය සංජානන මට්ටමින් සිදුවෙන මේ අත්දැකීම ඇත්ත අත්දැකීමක් හැටියට ගැනීම නිසා මේ ගත්තේ නාම රූප ප්‍රතිබිම්බ ප්‍රවාහයක් කියලා දන්නේ නැහැ. එතකොට එතනදි ගත්තාම එනවා හරි අවුලක් එනවා. අතීතය අනාගතය ඔක්කොම ගොඩ නැගෙන්නේ පැවැත්ම කියලා ගත්තමයි. දැන් එතකොට මොකද වුනේ බුදුහාමුදුරන් වහන්සේ දැක්ක ඔය පූර්වාන්ත කල්පනය කියලා ඉතින් ඒ කාලේ යනවා. අතීතය ගැන හිතුවා සමහරව අතීතේ අපරාන්ත කල්පනය කියලා ඉදිරියට අනාගතයට මේකේ පැවැත්ම ඉතින් අපි අතීතයට අනාගතයට මේක ව්‍යාප්ත කරලා තමයි දැන් අපි හිතාගෙන ඉන්නේ. එතකොට ආත්මයක් දිගින් දිගට යනවා කියලා රැවටුණා ඒගොල්ලෝ. මේ නාම රූප වලටයි මේ රැවටිලා නාම රූප ප්‍රවාහය එකක් හැටියට ගත්තා. ඔකට තමයි සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. සක්කාය කියලා කිව්වේ. කාය කියන්නේ දැන් සක්කායෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝපත්තේ සක්කායෝති උච්චති කියලා අහනවනේ. මොකද්ද මේ සක්කාය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීයන්. ඒකට උත්තරේ දීලා තියෙන්නේ එහෙමයි. පංච උපාදානස්කන්ධ. එතකොට මේ පංච උපාදානස්කන්ධ කොහොමද අර නාම රූප අධ්‍යක්ෂින් ලෝකයේත් එක්ක අපි මවා ගන්න රූප විඳින් හැඳිනින් චේතනා දැනීම් කොට නෙමෙයි.
රාශිය එකක් හැටියට ගත්තා. අපිට මේකේ අනිත්‍යතාවය පේනුනේ නැහැ. අපි දැන් ඉතින් පිටස්තර ලෝකයේ අනිත්‍යතාවල් දැන් හොයන්නේ. පිටස්තර ලෝකයේ අනිත්‍යතාවල් හොයලා වැඩක් නැහැ. පරමාණු විශ්ලේෂණය ගැන හොයලා ඇති වැඩක් නැහැ. ඒවා බාහිර ලෝකයේ දේවල් අනිත්‍යයි කියන එකත් බුදුහාඳුරෝ කියලා තියෙනවා. ආයෙක ගැන කතා දෙකක්. නමුත් බාහිර ලෝකයේ අනිත්‍යතාව කොච්චර දැක්කත් අපිට මේක හරියන්නේ නැහැ. එවනතර සංජාන මට්ටමේ ඉන්න කෙනෙකුට යම් කිසි දමනයකට යම් කිසි බාහිර ලෝකයේ ශරීරයේ කුණප කොටස් වලින් හැදිලා තියෙන්නේ එහෙම කියලා යම් කිසි දමනයකට ඒක හරි. මොකද මේක එකපාරට ගැඹුරු තැනට යන්න බෑ. ඒ නිසා ක්‍රමානුකූලව පිළිවෙලින් අපේ අත්දැකීම් වටා පිටාවට අනුකූලව අපි අනිත්‍යතාවය එහෙම දකින්න ඕනේ. ඒ දැකගෙන යන කෙනෙකුට දැන් පේනවා දැන් බුදුහාඳුරෝ මේ හැම දෘෂ්ටි අර කලින් කියපු විදිහට දෘෂ්ටි ප්‍රකාශ කරන හැමදේම පස්සපච්චය කියන තදපි පස්සපච්චය. එතකොට මේ ස්පර්ශය වෙන්නේ වෙලයි මේ නාම රූපම වෙන්නේ කියලා දැනගත්තා නම් එතන ඉඳන් අපිට පහසුයි මේ දැන් අපේ බුදුරජාණන් වහන්සේම දැන් නිය පිටට පස් බින්දක් අරගෙන පන්සුන් නකසිකායන් ආරෝපෙත්වා එත්තකම්පිකෝ වික්ඛුණත්ති නිච්ඡන් දුවන් සසතං අවිපරිණාම ධම්මං කියලා කියවනේ. ඒකට මේ පස් ටිකනේ. ඒකට බාහිර දෙයක් නේ. මෙපමණවත් නিত্য දුව ශාශ්වත සදාකාලික වෙනස් නොවන කිසිම ධර්මයක් ඇත්තේ නැහැ කියලා කියනවා. නමුත් දැන් අපි දැනගන්න ඕන මේ මමනේ. මම සදාකාලිකද? නමුත් බුදුහාමුදුරන් වහන්සේගේ දහම අනුව පේනවා මමත්වයේ දිගින් දිගට තියෙනවා කියලා අපි හදාගත්තේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියමයි මමත්වයේ දිගින් දිගට තියෙනවා කියලා හිතපු. නමුත් මේ නාම රූප සමුදය දැනගන්නකොට දැනගන්නවා එහෙනම් මේ දිගින් දිගට තියෙනවා කියන එක නෙවෙයි මොහොතින් මොහොත සමුදය වෙනවා කියන්නේ. මෙන්න මේ අවබෝධයන් සකස් වෙනකොට අනිත්‍ය සංඥාව වඩන්න තියෙන්නේ මම අස්මිමානයේ උගුලවන්න මේ සක්කා මේ බාහිර දේවල් වල දකින්න නෙමෙයි. මම වෙමි යන මන ගැනීම දුර්වල කිරීම සඳහා උගුලවාලීම සඳහා අනිත්‍ය සංඥාව වැඩි යුතුයි. එතකොට මමත්වයේ කියන එක අපි හිතාගත්තට රැකගන්න ඕනේ කියලා එකක්. මේක මැවෙන එකක් කියලා දැනගත්ත තැන ඉඳන් තමයි අර මමත්වයට ඉස්සරහට දාලා කර්ම කරන ගතිය එහෙම අඩු වෙන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වා වගේ මේ ක්‍රියාවලිය තුළ තමයි සමුදය අපිට හඳුනා ගන්න හැක්කේ. මේ ක්‍රියාවලිය තුළ. මේ ක්‍රියාවලිය නොදක සමුදය හඳුනා ගන්න බැහැ. එහෙමනම් ඉතින් අතීත සමුදයක් හොයන්න වෙනවා. ඉතින් අපිට හොයන්න බැරි දිහාල් වල බුදුහාමුදුරුවෝ අපිව ගෙනිච්ච නැහැ. මේ වෙලාවේ සමුදය දැනගන්න. සමුදය වෙච්ච දේවල් නිරුද්ධ වීම කියන දෙයක්ත් තියෙනවා. මොකද සමුදය වෙලා දිගට තියෙන්නේ නැවත නැවතත් නිරෝධයටපත් වෙමින් සමුදය වෙන එක තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට මෙතන සමුදය ඒ පැත්තෙන් කතා කරනකොට නිරෝධය කතා කරලා තියෙන්නේ අර ඊමස්යෙන් අසති දන්නෝද ඒ කියන්නේ සමුදය නොයදීමෙන්. නිරෝධය අලුතෙන්ම කරන දෙයක් නෑ. නෙමෙයි. සමුදය නොයදෙන තැනට අපේ කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි නියම නිරෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ නැවත නොඋපදින නිරෝධය සමුදය නොයදෙන නිරෝධයයි. ඒ උදෙසා තමයි අපේ පුහුණුව කවදා හරි ඉදිරියට සකස් වෙන්න ඕන. මම හිතනවා පැයකමාරක් වගේ කාලයක් ගත වුණා නොදැනීම. ස්වාමීනාත් මට හිතෙනවා අපි යම් තැන්වලදී අති ගැඹුරු කොටස් වලට බුදුන් වහන්සේගේ මහා නිදාන සූත්‍රය වගේ සූත්‍ර වලින් යම් කොටස් ඔබ වහන්සේ ගත්තා මම හිතනවා ගැඹුරු වැඩි දෝ කියලා යම් වෙලාවක. නමුත් යම් කිසි දවසක අවබෝධයට ආයුතු කොටස් ඔබ වහන්සේ අපිට ගෙනහැර දැක්වුවා. ප්‍රේක්ෂකයන් කලබල විය යුතු නැහැ කියන එකත් උන්වහන්සේගේ කටින්ම කිව්වා. නමුත් සත්‍ය නම් සත්‍ය පැවසිය යුතුයි. ඒ කියන්නේ සංජාන මට්ටමේ සිට අපිට කවදාකවත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියන එකයි ගරු ස්වාමීන් වහන්සේ අපිට දිගින් දිගටම කියන්නේ. සංජාන මට්ටම අභිභවා ගොස් මෙන්න මේ කියන කොහොමද ස්වාමීන් වහන්සේ වචනේ සංජාන මට්ටම අභිභවා අභිඥාන මට්ටමට පැමිණිය යුතුයි මේ කියන ගැඹුරු කොටස් අවබෝධ කර ගැනීම. ඒ තුලින් අපිට මේ ගැඹුර අවබෝධ කරගත හැකි යන විශ්වාසය
අප තුල තිබිය යුතුයි. ඒ වගේම අපි වාසනාවන්තයි මෙවැනි බුද්ධෝපාදිත කාලයක් තුල මෙවැනි ස්වාමීන් වහන්සේලා අපිට මුණ ගැසීම තුලින් අපිට මාර්ගය සොයාගත හැකියි. ගැටුමක් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේ දිගින් දිගටම සෑම මේ වචන මාලාවක් තුළටම යම්කිසි සූත්‍රයක් ගැප් කොට දේශනා කරා. ඔබලාට වෙදියෙන් අවශ්‍ය නම් ඒ සූත්‍රය තවදුරටත් පරිශීලනය කරන්න පුළුවන්. තවදුරටත් එක ඉල්ලීමක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රේක්ෂකයන්ගෙන්. ඔබලාට යම්කිසි ගැටලුවක් පැනයක් තියෙනවා නම් මෙම ප්‍රඥා නාලිකාවට ලිපිනය සඳහන් කරනවා මේ වැඩසටහන අවසානයේදී. ඔබලාට එය ලිඛිතව දැන්වුවොත් ස්වාමීන් වහන්සේ ඒ ඊළඟ දේශනාවන් වලදී ඊට අදාළව කරුණු හොවා දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එසේනම් රැඳී සිටියාට ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. අපේ නැවතත් මෙවැනි පුන්පෝ දවසක මෙවැනිම පරමාර්ථ ධර්මයක්, ගැඹුරු ධර්මයක් තුළ සමුදය හට ගැනීම කුමක්ද මේ හට ගැනීම යන්න මේ අද අපි ස්පර්ශය පිළිබඳ යම් කිසි විග්‍රහයක් කරා සේම ස්පර්ශයට අදාළව උන්වහන්සේ අවසාන කොටසටගෙන අපිට ගෙනහැර දැක්වුවා සමුදය වීම. ඒ සමුදය පිළිබඳ තවත් සූත්‍ර කීපයක් අලලා ඔබලාව දැනුවත් කර මෙන්න මේ මාර්ගයට අවතීර්ණ වීමට අවශ්‍ය කරන පසුබිම් සකසා දීමට බලාපොරොත්තු වෙනවා. එසේනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වටිනා කාලය යොමුකට අපිගේ ඇස්පෑදීමට අපේ මාර්ගය කියා දීමට උත්සාහ කිරීම පිළිබඳ අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින් නැවත වාරයක් අපි හමු වීමේ බලාපොරොත්තු වෙන සිළු දෙනාටම තෙරුවන් සරණ පතමින් අද දින වැඩසටහන අවසන් කරනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි.